තෙරුවන් සරණයි. සුබ උදෑසනක්. සිරස් FM පන්සිල් මළුවට පැමිණි ඔබ සියලුම දෙනාව අපි තාමත් මෛත්‍රී සහගතව පිළිගන්නවා. ඒ වගේම මා ඔබට ආරාධනා කරනවා අද සිරස් FM පන්සිල් මළුවට වැඩම කොට සිටින කඩුවෙල බෝමිරිය සතිපාසලේ භාවනා උපදේශක අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන්ද්‍රයන්න් වහන්සේව පිළිගැනීමට මාත් සමග සම්බන්ධ වන හැටියට උන්වහන්සේගේ පාද නමස්කාර කොට ඉතාමත් ගෞරවයෙන් අපි සිරස් FM පන්සිල් මළුවට පිළිගන්නවා. ඉතින් උන්වහන්සේ අද සිරස් FM පන්සිල් මළුවට වැඩම කරන්නේ සුවිශේෂී කාර්යයක් වෙනුවෙන්. අපි හැමදාමත් අපේ හිත සංසුන් කරගන්න, අපේ හිත නිහඬ කරගන්න උත්සාහ කරනවා. හැබැයි හිත අපි කියන දේ පොඩ්ඩක්වත් අහන්නේ නැහැ. හිතට තරහ එනවා. හිතට තරහම අපි ඊට නතු වෙනවා. අපේ කටින් නුසුදුසු වචන පිට වෙනවා. අපේ කයෙන් නුසුදුසු හැසිරීම් සිද්ධ වෙනවා. අපි හැමදාමත් හිතට මේ විදිහට යට වෙන්න ඕනේද? ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ වගේම පහුගිය දින කිහිපය පුරාවට සිරස් FM අහපු ඔබට ඇහෙන්න ඇති නිහඬ විප්ලවයට සූදානම් වන්න කියන කාරණය. අපේ ස්වාමින්වහන්සේ අවසරයි ඉතාමත් ගෞරවයෙන් ඔබ වහන්සේව පිළිගන්නවා. අපි ඇත්තටම නිහඬ විප්ලවයක් සිදු කරන්න සූදානම් වන්නේ සිරස් FM තුලින්. ඊට පූර්විකාවක් හැටියට තමයි අද සිරස් FM පන්සිල් මළුවේදී මේ සාකච්ඡාව ඔබ වහන්සේ සමග සිද්ධ වන්නේ. අපේ ස්වාමීන් වහන්සේ නිහඬ විප්ලවය කියන්නේ මොකක්ද? ඇත්තටම මේ සතිපාසල කියන සංකල්පය ලංකාවාසී ජනතාවට හඳුන්වලා දෙන්න තමයි අපි ආරම්භයක් විදියට මතක් කරේ නිහඬ විප්ලවයක් ගැන. නිහඬ විප්ලවය කිව්වේ සතිපාසලට. ඒ සතිපාසලේ නිර්මාතෘ ඇත්තටම මීතිරිගල නිස්සරණ වන ආරණ්‍ය සේනාසනේ නායක ස්වාමින් වහන්සේ වන මට නම කියන්න අවසර ලැබෙනවා ඇති ගරු උඩේීරියගම ධම්මජීවක නායක ස්වාමින් වහන්සේගේ සංකල්පයක් තමයි මේ සතිපාසල සංකල්පය. එහෙමයි සමිනහස. ඒකටම තමයි මේ නිහඬ විප්ලවය කියලා අලුතෙන්ම හඳුන්වලා දෙන්න හදන විප්ලවය. අපේ ස්වාමීන් වහන්සේ මේ විප්ලවයට සහභාගී වෙන්නේ කවුද? මොකද්ද මේ සතියෙන් කරන්න කියන එක දැනගන්න එක තමයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ මේක ප්‍රායෝගික වැඩක්. අපිට මේක දැනගත්ත දවසේ ඉඳලා ක්‍රියාත්මක කරන්න පුළුවන් දෙයක්. එතකොට මේ සතිය තුළ සියලු ප්‍රශ්න වලට උත්තර ලැබෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කරනවා. ඒ වගේම මේ සියලුම ප්‍රශ්නවලට දින 7කින් උත්තර ලැබෙනවගත් උන්වහන්සේ මහා කරුණාවෙන් දේශනා කරනවා නේද ස්වාමීන් වහන්සේ? ඔව් මහා සතිපට්ඨාන සූත්‍රයේ දිනවකවානු ඇතුව දේශනා කරනවා. අඩුම දවස් 7ක් ඇතුළත සත්වයාගේ නැත්නම් මිනිස්යාගේ හැබෑ වෙනසක් ඇති කරන්න පුළුවන් කියන එක. ඒක වැඩිම කාලේ දක්වන්නේ අවුරුදු 7ක් කියන එක. එහෙමයි. ඒ අවුරුදු 7 ඉඳලා අඩු පැත්තට දේශනා කරගෙන යනකොට කියනවා අවුරුදු 6නුත් පුළුවන්, 5නුත් පුළුවන්, 4නුත් පුළුවන්, 3නුත් පුළුවන්, 2නුත් පුළුවන්, අවුරුද්දෙනුත් පුළුවන්, මාස 6නුත් පුළුවන්, 5නුත් පුළුවන්, 4නුත් පුළුවන්, 3නුත් පුළුවන් කියලා මෙහෙම අඩු කරගෙන ඇවිල්ලා අවසානයේ දින 7ට බස්සනවා. ඒක ඇත්තටම ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික ගුණේ මතුවෙන තැනක් කියන්න පුළුවන්. ඒ කියන්නේ උපයන්න පුළුවන් දෙයක් කියන එක. එහෙමයි ස්වාමීන් වහන්සේ. මට ඔබ වහන්සේගෙන් දැනගන්නට අවශ්‍ය නේ ස්වාමීන් වහන්සේ. දැන් මේ විප්ලවය කරන්නේ මමනේ. තමාම තමයි. මේ විප්ලවයට කවුරුත් සහභාගී වෙන්නේ නැහැ. මේක ඊතරම් අමාරු කාර්යයක්ද ස්වාමීන් වහන්සේ? අමාරුත් නෑ, ලේසිත් නෑ කියන්න පුළුවන්. ඒකේ යෙදීම හරහා තමයි ඒක සිද්ධ වෙන්නේ. ඉතින් ඕනම දෙයකට උත්සාහයක් තියෙන්න ඕනේ, වීරියක් තියෙන්න ඕනේ, කැමැත්තක් තියෙන්න ඕනේ. සාමාන්‍ය ලෞකික ජීවිතය ජය ගන්න උනත් කුසීතකම් මෙලි කෙනාට බෑ. එහෙමයි. වීරියවන්ත, උනන්දුව තියෙන, කැමැත්ත තියෙන කෙනෙක් විතරයි ලෞකික ජීවිතේ උනත් සාර්ථක කරගන්නේ. ඒ වගේම මේ ලෝකෝත්තර ජීවිතයක්, එහෙම නැත්නම් ආධ්‍යාත්මික ජීවිතයක් දියුණු කරගන්නකොට බැලුවාම අර ලෞකික ජීවිතයේ දියුණුවට ගන්න උත්සාහයට වඩා වැඩි උත්සාහයක් ගන්න ඕනේ කියලා කියන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ මේකට වැඩි කාලයක් පෙන්වන්නෙත් නැති නිසා ඒක අමාරුත් නෑ, ලේසිත් නෑ කියන වගේ එකක් තමයි කියන්න වෙන්නේ. ස්වාමීන් වහන්සේ කුමක්ද මේ සතිමත් බව කියලා කියන්නේ? සතිය කියන්නේ ඇත්තටම පාලි වචනේ, සිංහල වචනේ සිහිය. සිහියෙන් කටයුතු කරන්නේ කොහොමද කියන එක තමයි මේ සතිපාසලේ කියලා දෙන්නේ. අපි කොහොමද සිහියෙන් වැඩ කරන්නේ? එහෙමයි. සිහියෙන් වැඩ කරන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි දැනගන්නේ කොහොමද අපිට සතිමත් බව තියෙනවද නැද්ද කියලා? ඇත්තටම මේ සතිමත් බව කියන එක ගැඹුරින් කල්පනා කරොත් අලුතෙන්ම උපයන්න ඕන දෙයක් නෙමෙයි. මේ මිනිස්යාට උප්පත්තියම වගේ ලැබිච්ච දෙයක්. අපි ඒක නොදන්න කම නිසා අපිට නැවත නැවතත් සතිය ගැන හැදෑරීමක් කරන්න නැත්තම් සතිය පුරුදු කරනවා කියන එකක් කරන්න සිද්ධ වෙලා තියෙනවා. හැබැයි පස්සේ දැනගන්න වෙනවා මේක ඇත්තටම මහන්සි වෙලා උපයන්න ඕන දෙයක් නෙමෙයි, අපි ළඟ තිබ්බ දෙයක්ම තමයි කියලා. හැබැයි ඒක අපි නොදන්නකම තමයි
තියෙන ප්‍රශ්නේ. මට සතිය තියෙනවා කියලා දන්නේ නැතිකම. ඉතින් අපි පටන්ගෙන කරගෙන යනකොට ඉස්සරහට යනකොට දැනගන්න වෙන්නේ අන්තිමට සතිය ඇත්තටම අපි ළඟ තිබ්බ දෙයක් කියන එක දැනගන්න පුළුවන්කම ලැබෙන එක. ඉතින් අපි පටන් ගන්නකොට සති මාත්‍රාව කියලා සතියට පිවිසෙන ආකාරය නැත්නම් මූලාරම්භය තමයි කියලා දෙන්නේ. එහෙමයි. ඒක ජර්මන් ජාතික ඥානපෝනික කියන ස්වාමීන් වහන්සේ The Power of Mindfulness කියන පොතේ හඳුන්වන්නේ සති මාත්‍රාව කියලා. මේ පුංචියට ඇති කරගන්න සතිය ඊට පස්සේ මේක අතුපතර විහිදී වැඩෙන දෙයක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. අපේ ස්වාමීන් වහන්සේ අපි ඕනම දෙයක තිබෙන්නා වූ වැදගත් බව මුලින්ම කතා කළ යුතුයි. සතිමත් බව පුහුණු කළාම මොනවද අපිට ලැබෙන්නේ? ඇත්තටම සතිමත් බව ගැන විස්තර විවරණ සහිතව දේශනාවක් දැනගන්න ඕන මහා සතිපට්ඨාන සූත්‍රය තමයි මතු කරගන්න වෙන්නේ. එතකොට මහා සතිපට්ඨාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න කලින් ආනිසංස ටිකක් දේශනා කරනවා. මොන වගේද කියනවා නම් සාමාන්‍යයෙන් බඩුවක් වෙළඳ පොළට එද්දී ඒක අලෙවි කරන්න කලින් වෙළඳ දැන්වීම දානවා. මේ බඩුව ගත්තොත් මේ ප්‍රයෝජන තියෙනවා කියන එක. එහෙමයි. ඒ වගේ බුදුරජාණන් වහන්සේත් මේ සතිය වඩන කෙනාට ලැබෙන ආනිසංස ටිකක් නැත්තම් ප්‍රයෝජන ටිකක් දේශනා කරනවා. එහෙමයි. මුලින්ම සඳහන් කරන්නේ ආනිසංස පාඩය ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ කියලා එකම මාර්ගයයි. ඇත්තටම නිවනට එකම මාර්ගය තමයි මේ සඳහන් කරන්නේ දේශනා කරන්නේ. එතකොට කියනවා පළවෙනියටම දේශනා කරනවා සත්තානම් විසුද්ධියා කියලා වචනයක්. එහෙමයි. ඒ සත්‍යයාගේ නැත්තම් මේ මිනිස්යාගේ හිතේ පිරිසුදුභාවයේ පිණිස සතිය නැත්නම් මේ සතිපට්ඨානේ වඩන එක හේතුවක් වෙනවා. එහෙමයි. ඊට පස්සේ ශෝක පරිද්දවාන සමතික්කමාය. එතකොට මේ හැඬුම් වැළපුම් වලින් ගත කරන ජීවිතේ හැඬුම් වැළපුම් වලින් නිදහස් වෙන්න නම් සතිය සතිපට්ඨානයි. ඊට පස්සේ දුක්ඛ දෝමනස්සානං අත්ංගමාය. කායික දුක් මානසික දුක් වලින් නිදහස් වෙනවා නම් සතිය සතිපට්ඨානේ. ඥායස්ස අධිගමාය. මාර්ග ඥානයකටපත් වෙනවා නම් නිබ්බානස්ස සච්ච කිරියාය නිවන් දකින්නවා නම් යදිදං චත්තාරෝ සතිපට්ඨානා කියලා තමයි සූත්‍ර දේශනාව පටන් ගන්නෙ. එහෙමයි. එතකොට මේ ආනිසංස ටිකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී නැත්නම් ඕනම කෙනෙක් සතිය වඩනකොට ළමෙක් හරි වේවා වැඩිහිටියෙක් හරි වේවා කවුරු හරි මේ සිව්වණක් පිරිසකින් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසකින් කවුරු හරි සතිය වඩන්න පටන් ගන්නවා නම් මෙන්න මේ ආනිසංස ටික පස්සේ හම්බෙන එකක් නෙමෙයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික ගුණයක්. සාන්දෘෂ්ටිකයි කියලා කියන්නේ අස්පනා අපිට අත්දකින්න පුළුවන්. මේ මොහොතේ අත්දකින්න පුළුවන් කියන එක තමයි සාන්දෘෂ්ටිකයි කියලා. ඔය අපි ධර්මයේ ගුණ වන්දනා කරනකොට සම්දිට්ඨිකෝ අකාලිකෝ එහිපස්සිකෝ කියලා ගුණ ටිකක්. ඔය සතිය තුල ඔය ගුණ ටික මුසු වෙලා තියෙනවා. ඒකින්ද සතිය වඩන කෙනෙකුට මේ වෙලාවෙමයි විසුද්ධිය සිද්ධ වෙන්නේ. නැත්තම් හිතේ පිරිසිදුභාවය සිද්ධ වෙන්නේ. එහෙමයි. මේ වෙලාවෙමයි ශෝක පරිද්දවාන සමතික්කමාය කියන එක සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ හැඬුම් වැළපුම් වලින් නිදහස් වෙන එක මේ වර්තමාන මොහොතේම සිද්ධ වෙන දෙයක්. දුක්ඛ දෝමනස්සානං අත්ංගමාය. කායික දුක් මානසික දුක් ඉක්මෝන එක මේ වර්තමාන මොහොතේම සිද්ධ වෙන එකක්. එහෙමයි. ඉතින් මේ ආනිසංස ටික එවලෙවලේ හම්බෙනවා. ඒක නිසා අපිට දැනට තියෙනවා යම් තාක් ප්‍රශ්න සියලු ප්‍රශ්න වලට උත්තර මේ සතිය තුල නැත්නම් සතිපට්ඨානෙ තුල තියෙනවා කියන එක මම නෙමෙයි බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කරන්නේ. ඒ අරුණහම ස්වාමීන් වහන්සේ දැන් ඒක අපේ ආධ්‍යාත්මික පැත්තේ සිද්ධ වන්නා වූ දියුණුව. ඒ දියුණුවත් එක්කම ලෞකික ප්‍රශ්න වලට විසඳුම් ලැබෙවි නැත්නම් ඔබ ලෞකික தত্ত্বය අභිබවා තවදුරටත් ආධ්‍යාත්මික පැත්තටම යොමු වේවි. අපේ ස්වාමීන් වහන්සේ දැන් සතිය සාමාන්‍ය වශයෙන් පටන් ගත්තට පස්සේ වඩන්න කෙනෙක් අපිටම දරුවෙක් කියලා වැඩිහිටියෙක් වන්නටත් පුළුවන්. ඒ අයට එයාගේ ලෞකික ජීවිතය තුළ සිද්ධ වෙන වෙනස්කම් විපර්යාසයන් මොනවද ස්වාමීන් වහන්සේ? ඇත්තටම ලෞකික ජීවිතේත් විශාල සාර්ථකභාවයක් මේ සතිය තුලින් සිද්ධ වෙනවා. සතිය කියන්නේ මේ අවදිමත් බව නැත්තම් මේ මොහොත ගැන තියෙන පූර්ණ දැනුවත්කම. එහෙමයි. ඒක විශාල පරිවර්තනයක් ඇති කරනවා. මොකද තමන් ගැනයි දැනගන්නේ සතිය හරහා. මගෙත් එක්ක මම නැත්තම් මගෙත් එක්ක මම යාළු වෙන එකක් තමයි සතියෙන් සිද්ධ වෙන්නේ. එතකොට අපි ඕනම දෙයකට චෝදනා කරන්නේ බාහිරයට. එහෙමයි. ඕ අපිට තරහ යන්නේ අහවල් කෙනා නිසා. තරහ ගියේ මේ අහවල් ආයතනය නිසා. මොකක් හරි බාහිරයට සියලු ප්‍රශ්න පටවන එක තමයි සාමාන්‍ය ස්වභාවය කියලා කියන්නේ. එහෙමයි. මේ සතිය පිහිටවන කෙනා හිත ඇතුළට ගන්න එකක් කරන්නේ. ඇත්තටම ඉබ්බ ඔළුවයි අඬු හතරයි ඇතුළට ගත්තා වගේ. ඒකින්ද මේ සතිය වඩන වැඩේ ඇත්තටම ආධ්‍යාත්මිකයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට තමන්ගේ දෝෂේ දකින්න වැරෙන්න බාහිරයට නැමෙන එක අඩු වෙනවා. ඉතින් ඇත්තටම කියනවා නම් බාහිර ලෝකේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ ඇතුළත ප්‍රශ්නයක්. ඒකින්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ තියෙන විචිත්‍ර දෑ කෙලෙස් නෙමෙයි.
මේ ලෝකේ තියෙන දේවල් කෙරෙහි අපි සංකල්පමය වශයෙන් ඇති කරගත්තු ප්‍රශ්නයක් තියෙන්නේ. එහෙමයි. සංකල්පවල මතිමතාන්තරවල අපේ රුචි අරුචිකම් වල අපේ ආකල්පවල වැරද්දක් තියෙන්නේ. සතියෙන් කරන්නේ ඔන්න ඔය බාහිරයට චෝදනා කරන එක වෙනුවට අපි මේ ආකල්පවල වැරද්ද හදන එක. ඒක නිසාම ආධ්‍යාත්මිකයි කියලා කියනවා. එතකොට හරියට සිද්ධ වෙන්නේ මෙහෙමයි. අපි ගමනක් යන්න කලින් හොඳට හැඩ වෙලා කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා අපි අඩුපාඩු ටික සකස් කරගන්නවා. එහෙමයි. ඒ වගේ මගේ වැරද්ද මටම දැනගන්න අවස්ථාවක්. තමන් ගැන තමන්ට දැනගන්න අවස්ථාවක් සලසලා දෙනවා සතිය හරහා. අපි සමහර විට අපේ වැරද්දක් බාහිර කෙනෙක් කියනවට කැමති නැහැ. එහෙමයි. බාහිර කෙනෙක් පෙන්නුවොත් අපේ වැරද්දක් ඔයාට මේ වැරදි තියෙනවා කියලා අපි සමහර විට බාහිර කෙනෙක් එක්ක තරහ වෙනවා. හොඳ දෙයක් වෙන්න පුළුවන් කියලා දුන්නේ උනාට අපි බාර ගන්න කැමති නැහැ. මේ සතියෙන් කරන්නේ තමන්ගේ වැරද්ද තමන්ට බාර දෙනවා. එතකොට අපි ඇතුලෙන් කල්පනා කරලා මේකට උත්තර හොයන්නේ ඒක සාර්ථකයි. නැත්තම් සාමාන්‍ය ලෝකේ නැත්තම් ලංකාවේ ප්‍රශ්න වලට අපි කෝට්ටක් කරන් තමයි උත්තර දෙන්නේ. ළමයිට වැරද්දක් කරොත් දඬුවම් කරනවා. නැත්තම් රජයක් විදියට වැරදි කරන අය හිරේ විලංගුවේ දානවා. එහෙමයි. එතකොට මේ දඬුවමට එයා කැමැත්තෙන් ලක් වෙනව නෙමෙයි. එයා සමාජයට ඒකෙන් නැවත හරියනවා කියලා කියන්න බෑ. එයා හිරේ ගිය කෙනෙක් ආයි ගෙදර ඇවිල්ලා ඕකම කරනවා. එතකොට තේරෙනවා මේක බාහිරෙන් දඬුවම් දීමක් මිසක්කා තමන් තුලින් ඒක දැකලා නැහැ. තමන්ගේ වැරද්ද දැකලා නැහැ. සතියෙන් කරන්නේ තමන්ගේ වැරද්ද දකින්න මට්ටමට එනවා. එතකොට තමන් ඒක හදා ගන්නවා කියන එක ඇතුලෙන් ආපු දෙයක්. ඒක නිසා බාහිර සම්බන්ධයක් නැහැ. දෙවන්නේක් සම්බන්ධයක් නැති එකක්. ඒක සාර්ථකම උත්තරයක්. ළමයෙකුට උනත් ඒ ළමයා එයා ගැනම කල්පනා කරලා හැදෙනවා කියන එක අම්මා තාත්තා දඬුවම් කරනවා වගේ නෙමෙයි. අම්මා තාත්තා දඬුවම් කරොත් දඬුවමට බයයි తాවකාලික නැවතිල්ලක් තියෙයි. හැබැයි ඒක ස්ථීර උත්තරයක් නෙමෙයි. හරියට රෝගෙටම බෙහෙත් කළේ නෑ වගේ. රෝගී තියෙද්දී අපි වේදනානාශක බොනවා වගේ වැඩක්. රෝග මූලයට නැත්තම් රෝග නිදානයට බෙහෙත් කරනවා කියන එක තමයි මේ සතියෙන් යන්නේ. හරියටම මුලට යනවා නැත්තම් රෝග නිදානයට යනවා. ඉතින් ඕක වෛද්‍යවරු දන්නවා රෝගයක් අඳුන ගන්නකම් රෝගෙට බෙහෙත් කිරිල්ලක් සිද්ධ වෙන්නේ නැහැ. එතකම් වේදනානාශක දුන්නට හරියටම තාම රෝගය අඳුනගෙන නැහැ. රෝගය අඳුනගත්තට පස්සේ තමයි ඒක වෛද්‍යවරු දන්නවා රෝගයට ප්‍රතිකාර කරන්න පටන් ගන්න. එතකොට හරියටම අදාළ තැනට ප්‍රතිකාරය සිද්ධ වෙන්නේ. ඒ වගේ සතියෙන් කරන්නේ හරියටම රෝගය අල්ලලා එතනට බෙහෙත් කරන වැඩක්. ඇත්තටම කියනවා නම් සතියෙන් නැත්තම් මේ ධර්මයේ තුල ලෙඩ වෙන්න කලින් කරන පිළියමක් තියෙන්නේ. මේක තියෙන ලෙඩ වලටත් පිළියමක් වෙනවා. හැබැයි සතිය තුල ලෙඩ වලට බෙහෙත් කරනවා කියන එකට වඩා හෙදකම කියන එක ලොකු සන්නාසෙ නිතරම මතක් කරනවා. වේදකමට වඩා වටිනවා හෙදකම කියලා. හෙදකම කියලා කියන්නේ ලෙඩ වෙන්න කලින් පරිස්සම් වෙන එක. එහෙමයි ස්වාමීන් වහන්සේ. වේදකම කියලා කියන්නේ ලෙඩ වුණාට පස්සේ කරන එක. මේකේ ලෙඩ වෙච්ච දේවල් වලටත් බෙහෙත් තියෙනවා. ලෙඩ වෙන්න කලින් හෙදකම වශයෙන්ුත් තියෙනවා. ලොකු සන්නාසෙ නිතර මතක් කරනවා වේදකමට වඩා හෙදකම හොඳයි කියලා. ඉතින් ඒක නිසා මේකේ දෙකටම උත්තර තියෙනවා. මම මේ කියන්න උත්සාහ කරේ කොහොම හරි මගේ පැත්තට මම හැරුණාම නැත්තම් ආධ්‍යාත්මික වුණාට පස්සේ විශාල විප්ලවයක් ඇති කරනවා. ඒක අපි හිතන්නේ නැති ගැඹුරකට එක්කයි යනවා. සතිමත් බව ඕනම කෙනෙකුට පුරුදු කරන්න පුළුවන්ද? අපේ ස්වාමීන් වහන්සේ දැන් පුංචි දරුවෙක් ගත්තොත් වයස් බෙහෙදයක් තියනවාද? වැඩිහිටියෙක් ගත්තොත් ඒ වැඩිහිටියන් තුල තිබිය යුතු යම් ගුණාංග මොනවාද? කේන්ති යන අය ඉන්නවා. ඒ වගේම ඉවසීමක් නැති පුද්ගලයෝ ඉන්නවා. මීත්‍රිගල නිස්සාරණ වනේත් සතිපාසල වැඩසටහන ළමයි වෙනුවෙන් සඳුදා 3 ඉඳලා 5 වෙනකන් සිද්ධ වෙනවා, ක්‍රියාත්මක වෙනවා ළමයි උදෙසා. එහෙමයි. කඩුවෙල බෝමිරිය සතිපාසලේ හැම ඉරිදම 3 ඉඳලා 5 වෙනකන් සතිපාසල ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි සතිපාසලට බඳවා ගන්න අඩුම වයස අවුරුදු 6 තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ වුණාට දැන් ළමයිට වැටහෙන ප්‍රමාණය වැඩි ගතියක් තේරෙනවා. ඊට වඩා අවුරුදු 5 ළමයටත් සතිය පුරුදු කරන්න පුළුවන් ගතියක් තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට මේ අවුරුදු 5ක ඉඳලා වැඩි මහල්ලා දක්වාම පුරුදු කරන්න පුළුවන් දෙයක් තමයි සතිය කියලා කියන්නේ. එහෙමයි. ඒකට ඇත්තට වෙන මොනම සුදුසුකමක්වත් තියෙන්න ඕනේ නැහැ. කේන්ති යන කෙනෙක්ද හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද කියලා මොනම තරාතිරමක් මේකට නැහැ. ඇත්තටම මනුස්සකම විතරමයි ඕනි. ආගමකුත් නැහැ. එහෙමයි. සතිය පිටවන්න ආගමක් ඕනේ කියලා එකකුත් නැහැ. මොකද මේ සතියෙන් කතා කරන්නේ මානව මනසට. මනසට ආගමක් නැහැ. බෞද්ධ මනස, කතෝලික මනස, මුස්ලිම් මනස කියලා මනසට ආගමක් නැහැ.
මේක ආධ්‍යාත්මික වැඩක් නිසා නැත්නම් මනසට කතා කරන වැඩක් නිසා ඕනම කෙනෙකුට සතිය පුරුදු කරන්න පුළුවන් කියන එක තමයි දැනගන්න තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ එතකොට දැන් ඕනම කෙනෙකුට කියලා අපි ගත්තාම දැන් මේ සතිය පුරුදු කරන්න අපි ප්‍රවිෂ්ඨ වීමක් මේ අවස්ථාවේ ගන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ ප්‍රායෝගිකව? සතිය පිහිටවන්න අහවල් ඉරියව්වේ අහවල් වෙලාවේ බෑ කියන එක කියන්න බෑ. සෑම ඉරියව්වකම සතිය පිහිටවන්න පුළුවන්. සතිය පුරුදු කරද්දී බුදුරජාණන් වහන්සේ ප්‍රධාන ඉරියව් 4ක් තමයි ඉස්සෙල්ලා දේශනා කරන්නේ. අපිට ඉඳගෙන ඉන්න ඉරියව්වේ සතිය පිහිටවන්න පුළුවන්. ඊට පස්සේ හිටගෙන ඉන්න ඉරියව්වෙත් සතිය පිහිටවන්න පුළුවන්. ඇවිදින ගමන් සතිය පිහිටවන්නත් පුළුවන්. ඒකට සක්මන් භාවනාව කියලා කියනවා. ඒ වගේම නිදාගෙන ඉන්න ඉරියව්වෙත් සතිය පිහිටවන්න පුළුවන්. ඔන්න ප්‍රධාන ඉරියව් 4 බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හිටගෙන ඉන්නකොට, නිදාගෙන ඉන්නකොට, ඇවිදිනකොට, වාඩි වෙලා ඉන්නකොට. මේ ප්‍රධාන ඉරියව් 4 ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා ඊළඟට දේශනා කරනවා කය යම් යම් ආකාරයට පවතිනවද ඒ ආකාරයට සතිය පවත්වන්න. ඒ කියන්නේ අපි දවසේ ඉරියව් ධර්මින් විවිධ වැඩවල යෙදෙනවා. ඒ සෑම ඉරියව්වකම සතිය පිහිටවන්න පුළුවන්. හැබැයි ආධුනික කෙනෙක් නැත්නම් අලුත් කෙනෙක් සතිය පිහිටවනකොට මේ ඔක්කොටම ඉස්සල්ලාම සූර වෙන්නේ නැහැ. දක්ෂ වෙන්නේ නැහැ. පුංචි තැනකින් පටන් ගන්නවා. ඒ පුංචි තැනින් පටන් අරගෙන ඉස්සරහට යන ක්‍රමයක් තමයි සතිය පුරුදු කරන්න ගන්න තියෙන ඕනම කර්මාන්තයක එහෙමයි. පටන් ගත්ත තැනින් සූර වෙන්න කොහොමඩක්වත් බෑ. ඒක අත්දැකීම් ලැබෙන්න ඕනේ, අඩුපාඩු සිද්ධ වෙන්න ඕනේ, වැරදි සිද්ධ වෙන්න ඕනේ. වැරදි මතින් නැවතත් හැදෙන එකක් තමයි සතිය කියන්නේ. නැත්තම් කියත හැකි කැඩි හැදෙන එකක් තමයි සතිය කියලා කියන්නේ. එහෙමයි. එක දිගටම ඉහළට යන ගහක් වගේ නෙමෙයි. කැඩි හැදෙන්නේ. එහෙමයි. ඒකින්ද මේ සතිය පුරුදු කරද්දී වැරදි වෙන්න පුළුවන්. සතිය කැඩෙන අවස්ථා වැඩි. හැබැයි දිගට කිරීම හරහා කාලයක් යනකොට මොන ඉරියව්වේද මොන වෙලාවෙද සතිය පිහිටවන්න බැරි කියන ප්‍රශ්නේ අහන්න පුළුවන් මට්ටමට ගන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඇත්තටම සතිය පිහිටවන ක්‍රම පිළිබඳවත් අපිට ස්වාමීන් වහන්සේගෙන් පැහැදිලි කරගන්න අවශ්‍ය වෙනවා. ඊට කලින් ස්වාමීන් වහන්සේගෙන් දැනගනිමු අපේ ස්වාමීන් වහන්සේ දැන් ඇත්තටම ඔබ වහන්සේ ප්‍රායෝගිකව මේ සතිය පුරුදු කරනවා ගිහි පාර්ශවයට. එතනදී වැඩිහිටියන්ට සතිය පුහුණු කරන එකද මේ සාමාන්‍යයෙන් ළමා වයසේ පසු වන දරුවන්ට සතිය පුහුණු කරන එකද වඩා පහසු වෙලා තියෙන්නේ? ඇත්තටම සතිය පුරුදු කරන්න ළමයිට ගොඩාක් ලේසි. හේතුව මේ ඒගොල්ලොන්ගේ නිතර අලුත් මනසක් තියෙන්නේ. නැත්තම් මනස නැවුම් ස්වභාවයෙන් යුක්තයි. වයසක කට්ටිය බැලුවොත් නැත්තම් වැඩිහිටි පිරිස් බැලුවොත් විශාල වශයෙන් එක මතිමතාන්තර වෙලා ඉන්නේ. නැත්තම් ගොඩාක් ಜಾති ඔළුව පුරවගෙන ඉන්නවා. ඉතින් මයින්ඩ්ෆුල්නස් කියලා දෙන්න විදියක් නැහැ. වැඩිහිටි අයට ඇත්තටම මයින්ඩ් එක පුල් වෙලා තියෙන්නේ. එහෙමයි. ගොඩක් ಜಾති වලින් නිතර මනස පිරීලා. ඒකින්ද අලුත් දෙයක් කියලා දෙනකොට නැත්තම් අපි හිතමු දැන් මේ වැඩසටහනේ පන්සිල් මළුවේ සතිය කියලා දෙනවා කියලා. ඉතින් මේක හොඳට තේරුම් ගන්න නම් ආධුනික මනසකින් අලුත් මනසකින් අහන්න වෙනවා. අපි මෙතෙක් කල් අහපු ඔළුවේ තියාගෙන ඒවත් එක කල්පනා කරන්න ගියොත් sannivedane ඍජු sannivedanayak වෙලා නැහැ. ඒ කියන්නේ sannivedane සිද්ධ වෙලා නැහැ හරියට. ඒ කියන්නේ මම කියන එක ග්‍රහණය කරගෙන නැහැ. අහන්න උත්සාහ කළා නැහැ. තේරුම් අරගන්න උත්සාහ කළා නැහැ. මොකද අපි මෙතෙක් කල් අහපුවා තියෙනවා. විශේෂයෙන් බෞද්ධය තුල බණ අහනවා ගොඩක්. ඉතින් ලංකාවේ වර්තමාන බුද්ධ ආගමේ වැඩිපුරම බණ අහන එක වර්තමානයේ සිද්ධ වෙනවා. හැබැයි මේ බණ පිළිපදින්න ඕනේ, සතිය වඩන්න ඕනේ, භාවනා කරන්න ඕනේ කියන එක ඉතාම සුළු වශයෙන් සිද්ධ වෙන්නේ. මීට සාපේක්ෂව පිටරටවල් බැලුවොත් බුරුම, තායිලන්ත, බටහිර ජාතිකයෝ දැන් සතිය වඩනවා, මයින්ඩ්ෆුල්නස් කියලා. ඒගොල්ලෝ භාවනා කරනවා. ඉතින් මේ ලංකා බුද්ධ ආගමේ ගොඩාක් බණ අහලා ගොඩාක් ಜಾති ඔළුවේ තියාගෙන ඉන්න කෙනෙකුට මේක කියලා දෙන්න ඇත්තටම අමාරුයි. දැන් මම පෞද්ගලිකව නැත්නම් මේ සතිපාසලේ කරන වැඩසටහන් එක්ක බැලුවට පස්සේ හොඳට තේරෙනවා මුස්ලිම් ළමයිනොත් සතිය කියලා දුන්නාට පස්සේ තේරුම් අරන් කරනවා. එහෙමයි. දෙමළ ළමයිනොත් දෙමළ ඉස්කෝලවල වැඩසටහන් කරාම මේක පාවිච්චියට අරගෙන කරනවා. ඒගොල්ලොත් එක්ක බැලුවාම ළමයෙකුට සතිය කියලා දෙන්න පැය දෙකක වැඩසටහනක් ඕනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. වැඩිහිටියන්ට සතිය කියලා දෙන්න මාස 6කට වඩා යනවා පාරට දාගන්න. මේකයි කළ යුත්තේ, මේකයි කරන්න ඕනි කියන එක කියලා දෙන්න මාස 6ක් විතර යනවා. මොකද එතකන් අර කියන එක නෙමෙයි අහන්නේ. තමන්ගේ ඔළුවේ තියෙන එක කල්පනා කර නිතරම ගත කරනවා. එහෙමයි. ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේත් මේක කියපු දෙයක්. ඇත්තටම ලොකු ස්වාමීන් වහන්සේ එක දවසක් මට කියපු වෙලාවේ මේ ළමයි නම් සතිය හොඳට අල්ලනවා කියලා මට හිතුනේ. මමත් වැඩසටහන් කරනවා, ලොකු ස්වාමීන් වහන්සේත් වැඩසටහන් කරනවා. ලොකු ස්වාමීන් වහන්සේ අවුරුදු 30 ගානක් 40 ගානක් විතර දීර්ඝ ඉතිහාසයක් භාවනාව සම්බන්ධයෙන්. නැත්තම් මේ සතියමත් වීම පුරුදු කිරීම සම්බන්ධයෙන්. එතකොට ඒ ස්වාමීන් වහන්සේ සතිය වඩලා මේක කියලා දෙනවා. මම ඒ ස්වාමීන් වහන්සේගේ ගෝලයක් විදියට
මෑත කාලේ සතිය කියලා දෙන්න පටන් අරගෙන වැඩ කරගෙන යනවා. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ දවසක් කිව්වා මේ ළමයිට සතිය කියලා දෙන්න ඉතාලම ලේසි. ඒගොල්ලෝ ටක් ගාලා මේක අල්ලනවා කිව්වට පස්සේ මම ලොකු ස්වාමීන් වහන්සේට කිව්වේ නෑ. මට ඇතුලෙන් හිතිච්ච දෙයක් තමයි ලොකු කට්ටියට කියලා දීලා තේරෙන්නේ නැති එක පොඩි උන්ට තේරෙයිද කියලා. එහෙමයි. ඊට පස්සේ මම පොඩි අයට කියලා දෙන්න එච්චර දක්ෂකමක් ඉස්සර තිබුණෙත් නෑ. කොහොම හරි ඒක බලෙන්ම වගේ යෙදිච්ච නිසා නැත්තම් කවුරුත් නැති කමට කරන්න වෙච්ච නිසා සතිය කියලා දෙන අවස්ථාවක ළමයිට මට එදායි තේරුනේ මේ ළමයි ඊටාම කෙටි කාලයක් ඇතුළත සතිය කියන එක තේරුම් අරගෙන ඒගොල්ලෝ ජීවිතයටත් එකතු කරගෙන භාවිත කරන මට්ටමට යනවා. එහෙමයි. ඉතින් ඇත්තටම කියනවා නම් ලොකු අයට වඩා ඊටාම පහසුයි කුඩා ළමයිට සතිය කියලා දෙන්න. හොඳයි. අපේ ස්වාමීන් වහන්සේ දැන් සතිය වඩන කෙනෙක්ට මුලින්ම මේ සඳහා යොමු වන කෙනෙක්ට ප්‍රායෝගික ක්‍රියාකාරකමක් හැටියට අපිට ආරම්භයක් දෙන්න පුළුවන්ද සිරස FM පන්සිල් මළුවේ අපිට සතිය වඩන ක්‍රම පිළිබඳව අපි ඊට කලින් සාකච්ඡා කරන්න සිද්ධ වෙනවද කොහොමද අපේ ස්වාමීන් වහන්සේ? ඇත්තටම මේ ලොකු ස්වාමීන් වහන්සේ සතිය ඉගෙනගෙන තිබුණේ ඕස්ට්‍රේලියන් ජාතික ධම්මික කියලා ස්වාමීන් වහන්සේ නමකගෙන්. එතකොට ලොකු ස්වාමීන් වහන්සේ අවුරුදු 26ක විතර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෙක්. මට ඒ කියපු දේවල් එක්ක මතකයේ හැටියට ඒ ස්වාමීන් වහන්සේ ඕස්ට්‍රේලියන් ජාතික කියලා තමයි මට මතක. කොහොමරි විදේශික ස්වාමීන් වහන්සේ නමක් ධම්මික කියලා. මේ ස්වාමීන් වහන්සේ ළඟට ලොකු ස්වාමීන් වහන්සේ යනකොට ගිහි කෙනෙක් විදියට සාමාන්‍යයෙන් අපේ බුද්ධ ආගම ගැන තියෙන දැනුමක් තිබිලා තියෙනවා. හැබැයි ඒ ස්වාමීන් වහන්සේ විශාල විදියට පහත් කරලා කතා කරලා තියෙනවා ඕගොල්ලෝ භාවනා කරන්නේ නැහැ. නැත්තම් ඕගොල්ලෝගේ බුද්ධ ආගම නමට තියෙන එකක්, පොතට තියෙන එකක්. ප්‍රායෝගික නැහැ. ඒකින්ද හරියට අපහාස කරලා තියෙනවා ඕගොල්ලෝ කරන જાතියක් නෙමෙයි. එහෙමයි. කතා කර කර ඉන්නවා පොතට සීමා වෙච්ච එකක් නැත්නම් සහතිකයට සීමා වෙච්ච එකක් බුද්ධ ආගම ඕගොල්ලෝ කරන්නේ නැහැ කියලා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ප්‍රතික්ෂේප කරාට පස්සේ සුවන්නාංශ කියලා තියෙනවා මට මේක කියලා දෙන්න. ලොකු සාන්නාංශගේ භාෂාවෙන්ම කියනවා නම් ලොකු සාන්නාංශ කියලා තින්නේ ඔබ වහන්සේ මට ගහන්න කලින් මට ආයුධ ටිකක් දීලා ගහන්න. එතකොට මට ගහත හැකි කියලා. ඊට පස්සේ කොහොම හරි ඒ ස්වාමීන් වහන්සේ මොනම සුදුසුකමක්වත් ඉල්ලලා නැහැ ලොකු සාන්නාංශට කියලා තියෙනවා සතිය වඩන්න කියලා. එහෙමයි. එතකොට ලොකු සාන්නාංශේ පටන් අරන් තියෙන්නේ ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් නැත්තම් අපි ඉඳගෙන භාවනා කරනවා කියලා කියනවා ඉඳගෙන ඉන්න ඉරියව්වෙනුත් නෙමෙයි. ඇවිදිනවා කියන සක්මන් ඉරියව්වෙනුත් නෙමෙයි. ඒ ස්වාමීන් වහන්සේ කියලා තින්නේ එදිනෙදා වැඩ කරද්දී බලන්න සතියෙන් කරන්න පුළුවන්ද? හොඳයි. මොන හරි එදිනෙදා වැඩක් කරද්දී ඒක සිහියෙන් කරන්න පුළුවන්ද කියලා මේ පටන් අරන් තිබුණේ එදිනෙදායි. එදිනෙදා වැඩක් සතියෙන් කරන එකෙන්. එතකොට අපිට කියන්න බෑ ඒකෙම පටන් ගන්න ඕනි කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඕන විදියකට පටන් ගන්න නම් අවස්ථාවක් මේ තුල තියෙනවා. ස්වාමීන් වහන්සේ දැන් විශේෂයෙන්ම ඔබ වහන්සේ දේශනාවල් වලදී හිත යම්කිසි සතෙකුට උපමා කරනවා. එවැනි සිතක් සහිතව සිටින මට ඔබට කොහොමද එකපාරටම මේ හිත නම්මගන්නේ අපිට අවශ්‍ය තැනට? ඔව් ඇත්තටම සතිය නැති වෙලාවට අපේ මනස හඳුන්වන්නේ සතෙක්ගේ නමක් කියලා වඳුරු මනස කියලා කියන්නේ. එහෙමයි. වඳුරු මනස කියලා කියන්නේ වඳුරා කියන්නේ කිසිම න්‍යාය පත්‍රයක් නැති සතෙක්. එයා ඊළඟට කරන්නේ මොකද්ද කියලා එයා දන්නේ නැහැ. එහෙමයි. එයා නිතර කලබලයි ඔළුව කහනවා ළඟ එක්කෙනාට අනිනවා විරිත්තනවා වටේට බලනවා එහෙට පයින්නවා මෙහෙට මයින්නවා. අපි ළමයිටත් කියලා දෙනකොට කියනවා ඕගොල්ලෝන්ට තියෙන්නේ දැනට වඳුරු මනසක්. අපි දැන් පුරුදු කරන්න හදන්නේ සතිමත් මනස. ඉතින් මම උගන්වන වෙලාවට ওই පොඩි ළමයිගෙන් අහනවා ඕගොල්ලෝ දන්නවද මේ වෙලාවේ සතිය කියන්නේ මොකද්ද? එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ මොහොතේ සතිය කියන්නේ මොකද්ද? ඊට පස්සේ සමහර විට ඒගොල්ලන්ට උත්තර දී ගන්න බෑ. ඉතින් මම කියනවා මේ වෙලාවේ සතිය කියලා කියන්නේ මම කියන එක හොඳට අහගෙන ඉන්න එක. එහෙමයි. ඕගොල්ලන්ට ඕන නම් මේ වෙලාවේ මම කියන එක අහගෙන ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙන මොන හරි කල්පනා කර කර ඉන්නත් පුළුවන්. අපේ ස්වාමීන් වහන්සේ දැන් ගෙදර ඉන්න කෙනෙක්ට මේ වෙලාවේ පන්සිල් මළුවේ ඉන්න කෙනෙක්ට සතිය පිහිටවනවා කියන්නේ ඔබ වහන්සේ මේ වෙලාවේ පැහැදිලි කරන දෙයට ඉතාමත් හොඳින් අවධානයෙන් අසා සිටීම. ඔව් මේ වෙලාවේ අහගෙන ඉන්නවා කියන එක තමයි සතිය. දැන් ඒක වෙනුවට ඕනනම් සමහර විට වෙන මොන හරි කල්පනා කර කර ඉන්නව වෙන්න පුළුවන්. වෙන මොන හරි කල්පනා කර කර හිටියොත් මම කියන එක ඇහෙන්නේ නැහැ. මොකද හිත වෙන තැනකට ගිහිල්ලා මෙතන නෙමෙයි. එහෙම නැත්නම් අපි හිතමු ළඟ ඉන්න එක්කෙනෙක් එක කතා කර කර ඉන්නවා කියලා ඒත් මම කියන එක ඇහෙන්නේ නැහැ. සමහර විට එතන වටපිට ඉන්න අය යන්නේ ඉන්නේ කවුද කියලා වටපිට බල බල ඉන්නවනම් ඒත් මම කියන එක ඇහෙන්නේ නැහැ. එතකොට ওই සතිය නැති අවස්ථාව තමයි මේ අහන වෙලාවක අපි ඒක අහනව වෙනුවට වෙන වැඩක යෙදিলা. එහෙමයි. වෙන දේවල් කල්පනා කරනවා. හරියටම මම දැන් මේක අහගෙන ඉන්නවා කියන එක මේ හිටියොත් ඒක තමයි සතිය. මේ මොහොතේ මම අහුම්කම් දෙන්නේ. එතකොට මගේ හිත මේ අහනවා කියන එක විතරයි දැනගන්නේ. මේ වෙලාවේ මම අහනවා කියන එක. මේ අහනවා කියන එකට ආවට පස්සේ අපි සියල්ලංගෙම නිදහස්. එතකොට හිතේ ඒකෝදිභාවයක්, ඒකාග්‍රභාවයක් තියෙනවා. දැන් තන තන දුවන වඳුරු හිතක් නෙමෙයි. දැන් හිත මේ අහනවා කියන එකට විතරක් බද්ධ වෙලා පවතිනවා. එතකොට මේ වෙලාවේ සතිය නම් හොඳට මේ වැඩසටහන අහන් ඉන්නවා කියන එක තමයි. එහෙමයි.
අපේ ස්වාමීන් වහන්සේ දැන් ඒ විදිහට අපි හිත එකඟ කරගන්නවා. ඔබ වහන්සේ කියපු විදිහට ඔබ වහන්සේ මේ මොහොතේ පැහැදිලි කරන දෙයට අපි සම්පූර්ණම අවධානය යොදනවා. හැබැයි හිත මේ විදිහට කොච්චරක් වෙලා ඉඳීවිද කියලා කියන අපි දන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. අපි කොහොමද මේ හිතට අපිත් එක්ක ඉන්න නැත්තම් මගේ හිතට මාත් එක්ක ඉන්න අවශ්‍ය පරිසරය අපි කොහොමද හදලා දෙන්නේ? ඇත්තට මේකට මේ මෙහෙමම කරන්න ඕනේ කියලා ශිල්ප ක්‍රමයක් නැහැ. එහෙමයි. අපි මේ හිත පුරුදු කරන්න වෙනවා. ස්වාමීන් වහන්සේ සීලය දැන් කෙනෙක් සීලය වඩලා තියෙනවා නම් කෙනෙක් අපි හිතමු දැන් ඔබ වහන්සේ කලින් පැහැදිලි කළාසේ ඕනම කෙනෙකුට වඩන්න පුළුවන් ආගමක් ಜಾතියක් නැහැ මේ කාරණේ සඳහා. තව කෙනෙක් අපි හිතමු බෞද්ධ කෙනෙක් හොඳින් බුදුගුණ භාවනාව වඩලා තියෙන කෙනෙක් වන්නට පුළුවන්. නැත්නම් පංචශීලය තුල හොඳින් ශක්තිමත් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. සීලයෙන් ලැබෙන ශක්තිය මොකක්ද ස්වාමීන් වහන්සේ? සිත පිහිටවන්න. ඇත්තටම මේ සීලය ගැන නෙමෙයි අපි අවධානය ගොඩාක් දුරට මේ සතිපාසලේදී යොමු කරන්නේ සතිය ගැනමයි. එහෙමයි. ඒකෙන් මෙහෙම දෙයක් වෙනවා මේ සතිය හරහා තමන්ගේ අඩුපාඩු හදාගන්න විදියට තමන්ගේ පැත්තට හැරුණාට පස්සේ මේ සතියෙන් සීලය සම්පූර්ණ වෙන ස්වභාවයක් තියෙනවා. එහෙමයි. නැත්නම් මේකට කියත හැකි ප්‍රඥාවෙන් සීලයට යන ක්‍රමය. එහෙමයි. ශාසනයේ සීලය හරහා ප්‍රඥාවට එන ක්‍රමයකුත් තියෙනවා. ප්‍රඥාව හරහා සීලයට යන ක්‍රමයකුත් තියෙනවා. එහෙමයි. සතිය හරහා සීලේ පිරෙන්නත් පුළුවන්. පිරෙන මට්ටමට යනවා. සාමාන්‍ය බුද්ධ ආගමේ අපි දැනගෙන තියෙන ස්වභාවය තමයි ඉස්සල්ලාම අපි සිල් රකින්න ඕනේ මේ දේවල් කරලා තියෙන්න ඕනේ කියලා මේ විශාල පරාසයක් එකතු කරගෙන තියෙනවා. ඒ කියන්නේ මම සතිය වඩන්න නම් සතිපට්ඨානෙ වඩන්න නම් ඊට කලින් බුද්ධානුස්සතිය කරලා තියෙන්න ඕනේ, මරණ සතිය කරලා තියෙන්න ඕනේ, අසුබ භාවනා කරලා තියෙන්න ඕනේ, මෛත්‍රී භාවනා කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ පින්කම් කරලා තියෙන්න ඕනේ කියලා අපි ගොඩාක් පසුබිමක් බලාපොරොත්තු වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. හැබැයි බුදුරන් වහන්සේ සතිය වඩන්න මොනම සුදුසුකමක්වත් ඉල්ලන්නේ නැහැ. බුදුරන් වහන්සේ ශාලා සූත්‍රයේදී බුදුරන් වහන්සේ දේශනා කරනවා ශාසනයට නවකෙක් ආවොත් නැත්නම් ශාසනයට අලුත් කෙනෙක් ආවොත් භික්ෂුවක් හෝ වේවා භික්ෂුණියක් හෝ වේවා උපාසක කෙනෙක් හෝ උපාසිකාවක් වේවා ශාසනයට අලුත්ම කෙනෙක් ආවොත් නුඹලා මොකද්ද කරන්න ඕනේ කියලා. ඊට පස්සේ බුදුරන් වහන්සේම උත්තර දෙනවා නවකෙක් ශාසනයට ආවට පස්සේ වෙන කිසිම දෙයක් බලාපොරොත්තු නොවි සතිය කියලා දෙන්න. සතිය කියලා දෙන්න. සතිපට්ඨානෙ වඩන හැටි කියලා දෙන්නේ කොච්චර කාලයක් සිල් රැක්කද මේ වෙනකොට වාසිල්වන්තයිද නැත්නම් බුද්ධානුස්සතිය කරලාද මරණ සතිය කරලාද අසුභ භාවනා කරලාද වෙන මොන හරි සුදුසුකම් ටිකක් මේකට ඕනද කියන එක බුදුරන් වහන්සේ කතා කරන්නේ නැහැ. බුදුරන් වහන්සේ කියන්නේ නවකයට අලුත් කෙනාට කෙලින්ම සතිය වඩන හැටි කියලා දෙන්න මේක දිගේ එතකොට යන්න පුළුවන් කියන එක තමයි බුදුරන් වහන්සේ දේශනා කරන්නේ. ඒකින්ද සීලය තියෙනවා නම් ඒක අතිරේක සුදුසුකමක්. ඒ කියන්නේ පහසුවෙන් මේ කාර්යයට සම්බන්ධ වෙන්න පුළුවන් ඒ දේවල් තියෙනවා නම් හොඳයි. සමහර විට තියෙන එක වදයක් වෙන්න පුළුවන්. වදයක් වෙන්න පුළුවන්. ඔව් මොකද ගොඩාක් දැනුම තියෙන කෙනාගේ විතර්ක වැඩි. විතර්ක කියන්නේ දැනුම ගැන කල්පනා කර කර ඉන්න ස්වභාවය වැඩි. එහෙමයි. හොඳට මේ භාවනා කියලා දෙද්දි තේරෙනවා මොකක්වත් දන්නේ නැති කෙනාට සතිය කියලා දෙන්න ලේසි. එහෙමයි. ඒක හොඳට තේරෙන්නේ අර පොඩි ළමයින්ට කියලා දෙද්දි පොඩි ළමයි මේ මොනම දෙයක්වත් දන්නේ නැහැ. ඒගොල්ලෝ බණ අහලත් නැහැ, පොත් කියවලත් නැහැ. මුස්ලිම් කතෝලික ළමයෙක් ගත්තොත් තවත් ලේසි. අර පොඩි ළමයාගේ සමාන ගතිය තියෙනවා. අන්‍ය ආගමික වුණාට වෙනත් කෙනෙක් වුණාට මොකද මොනම දෙයක්වත් එයාගේ පෙර සූදානමක් නැහැ. එහෙමයි. අලුතෙන්මයි. සතිය කියලා දෙන්න ලේසි ගතිය ඔය මොකක්වත් නොදන්නකම. නොදන්නකමදී ලේසි මොකද දැනගෙන ඉන්නකොට අපි දන්න දේ ගැන කල්පනා කරනවා. ඒකත් එක්ක මේක ගලපන්න හදනවා. සමහර විට සැක පහල කරගන්නවා. මොකද මම මෙච්චර කල් අහලා තිබුණේ මෙහෙම කතන්දරයක්. එහෙම නැත්නම් ධර්මයේ තියෙන ලොකු වචන තුල ගැඹුරක් තියෙනවා කියලා කල්පනා කරනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. සතිය කියන්නේ වචන තුල තියෙන එකක් නෙමෙයි. වචන ඉක්මවන තැනකට එක්කගෙන යන්නේ. ඒකින්ද ගොඩාක් බණ අහපු පොත් කියවපු අයට අමාරුයි කියන්නත් පුළුවන්. ඒක එහෙමම වෙන්න ඕනේ නෑ. බහුසුත කෙනෙකුට වුණත් භාවනා ජීවිතය කියන්නේ අලුත් එකක්. එහෙමයි. ඒකට මං ආධුනික මනසකින් එළඹෙන්න ඕනේ කියන නිහතමානී ගති තිබුණොත් දැනුම තියෙන කෙනෙකුට උනා ප්‍රශ්නයක් නැහැ. ගොඩාක් කෙනෙකුට දැනුම නිසාම ඇති කරගත්ත මාන්නයක් තියෙනවා. ඒක නිසා සමහර විට දෙවන්නේක් කියන දෙයක් අහන්න කැමති නැහැ. එතකොට අර පූර්ව නිගමන සහිතව තමයි මේකට පෙළඹෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. පූර්ව නිගමනයක් නැතුව අලුත් මනසක් ආධුනික මනසක් කෙනෙකුට ඇති කරගන්න පුළුවන් නම් ඒක ලේසි. ඒක නිසා හරියටම කියන්න බෑ සිල් රැකපු කෙනෙකුට, ශාසනයෙන් ගොඩක් පින් කරපු කෙනෙකුට, විවිධ භාවනා කරපු ක්‍රම කරපු කෙනෙකුට මේක ලේසි කියන්න බෑ. දැනට මගේ අත්දැකීම් වලට අනුව නම් එහෙම දැනුම තියෙන කෙනාට ගොඩක් අමාරුයි. ඇත්තටම ලොකු ස්වාමීන් වහන්සේගේ දීර්ඝ ඉතිහාසයක අත්දැකීම් භාවනා කියලා දීම සම්බන්ධයෙන්, සතිය කියලා දීම සම්බන්ධයෙන් තියෙනවා. ලොකු ස්වාමීන් වහන්සේත් ඒකාන්ත වශයෙන්ම කියනවා දන්න කෙනාට මේක අමාරුයි කියලා, නොදන්න කෙනෙක් ඉන්නවා නම් කියලා දෙන්න ලේසියි කියලා.
ඒකමයි මම ඉස්සෙල්ලා මතක් කරේ පොඩි ළමයිට වෙනත් ආගමක කෙනෙකුට සතිය කියලා දෙන්න ලේසි මොකක්වත් නොදන්න කම නිසා. ඉතින් නොදන්න කමත් එක්තරා සුදුසුකමක් බැලුවාම සතිය පුරුදු කරන්න. අපේ ස්වාමීන් වහන්සේට බොහෝ අත්දැකීම් තියෙනවා. පුංචි දරුවන් සමග උන්වහන්සේ මේ වන විටත් කටයුතු කරනවා. ඉතින් වැඩිහිටියන් පවා මේ වනකට උනන්දු වෙනවා මේ සතිපාසල පිළිබඳව තොරතුරු සොයන්න. ඉතින් මාධ්‍යයක් හැටියට අපි මුලින්ම අපේ ලොකු ස්වාමීන්ද්‍රයන්න් වහන්සේගේ උඩු ඉරියගම ධම්මජීව ස්වාමීන්ද්‍රයන්න් වහන්සේගේ ආශිර්වාදයේ සහිතව මේ උතුම් කාර්යයට අත ගහනවා. ඒ සඳහා දිගින් දිගටම අපිත් එක්ක දායක වෙන්නේ අපේ ධම්මවිහාරි ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. අපේ ස්වාමීන් වහන්සේ දැන් පන්සිල් මළුවේදී අපි මේ සතිමත් භාවය ගැන කතා කරමින් සිටින අවස්ථාවේදී මම ඔබ වහන්සේගෙන් මේ මොහොතේ පැහැදිලි කරගන්නට කැමතියි. අපේ ස්වාමීන් වහන්සේ සතිය පුරුදු කරන ක්‍රම මොනවද? ඒ වගේම සතිය වඩන්න කෙනෙක් මුලින්ම යොමු වෙනවා නම් කළ යුත්තේ කුමක්ද කියන කාරණය. ඇත්තටම මම සඳහන් කළා සතිය වඩන ක්‍රම කිව්වහම අර ප්‍රධාන ඉරියව් ටිකක්. එහෙමයි. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඉන්න ඉරියව්ව, ඇවිදින ගමන් කියන මේ ප්‍රධාන ඉරියව් හතරට අමතරව දවසේ ඕන කටයුත්තක සතිය පිටවන්න පුළුවන් කියන එක. එහෙමයි. එතකොට මම ඉස්සරලාම කියලා දුන්නොත් මේ ඉඳගෙන සතිය පිටවන්නේ කොහොමද කියන එක අපි ඉඳගෙන වෙනදා කොහොමද හිටියේ කියලා කල්පනා කරලා බැලුවොත් අපි ඉඳගෙන සමහර විට අතීතේ වෙච්ච දෙයක් කල්පනා කරනවා. එහෙම නැත්නම් ඊළඟට කරන්න තියෙන වැඩක් කල්පනා කරනවා. එහෙම නැත්නම් වෙන කෙනෙක් ගැන කල්පනා කර කර ඉන්නවා. එහෙමත් නැත්නම් වෙන තැනක් ගැන කල්පනා කර කර ඉන්නවා. අපේ ස්වාමීන් වහන්සේ දැන් පුරුද්දට වගේ අපි හැමෝටම වෙන්නේ ඕකනේ. දැන් ඕකෙන් මිදෙන්න බැරි ප්‍රශ්නයක තමයි හුඟ දෙනෙක් ඉන්නේ. ඒක අතීතය නිසා විඳවනවා, අනාගතය නිසා හූල්ලනවා. ඕකෙදිත් විශේෂත්වයක් තියෙනවා. විශේෂයෙන්ම වයසක අය බැලුවොත් වැඩිපුරම ඉන්නේ අතීතේ. එහෙමයි. ඒගොල්ලෝ අතීතේ මම මෙහෙම දේවල් කරා, මම මේ විදිහට කටයුතු කරා කියලා නිතරම අතීතය ගැන කල්පනා කර කර ඉන්නවා. ඒගොල්ලෝ අනාගතය ගැන හිතන්නේ නැහැ. මොකද අනාගතය කියන්නේ වයසක කෙනෙකුට එච්චර හොඳ නැහැ. එහෙමයි. තරුණ අය ඉන්නේ නිතරම අනාගතේ. ඒගොල්ලෝ මම මෙහෙම දෙයක් කරනවා, මෙහෙම තැනකට යනවා, මෙහෙම කෙනෙක් වෙනවා කියලා නිතරම අනාගතයක් තුල හීනමවමින් ඉන්නවා. ඉතින් ඔය දෙකම සජීවී නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඇත්තටම සිද්ධ වෙන දේවල් දෙකක් නෙමෙයි. නැත්තම් කීත හැකි මනෝ විකාර කියලා. කල්පනා කර කර ඉන්නවා. වෙච්ච දේවල් කල්පනා කරනවා කියන එක නිකන් වම ඇර කනවා වගේ වැඩක්. ඒක ඇත්තටම දැන් මේ මොහොතේ සිද්ධ වෙන එකක් නෙමෙයි. අනාගතය ගැන තියෙන කල්පනාවත් සැලසුමත් ඒක ක්‍රියාත්මක වන මට්ටමේ නෑ. එහෙමයි. සත්‍ය වශයෙන්ම සිද්ධ වෙන දේ මේ වර්තමාන මොහොතේ. ඉතින් සතිය පිහිටවන කෙනෙක් ඇරෙන්න අනිත් ඔක්කොමලා ඉන්නේ අතීත අනාගත දෙකේ. නැත්තම් හීනෙක කියලා කියන්න පුළුවන්. එහෙමයි. ස්වාමීන් වහන්සේ දැන් එහෙමනම් අපි කොතනින්ද පටන් ගන්න ඕනේ මේ වැඩේ? අපි ඉඳගෙන සතිය පිහිටවන එකෙන් පටන් ගමු. එතකොට මේක ඉස්සරහට කියාගෙන යනකොට තම තමන්ට පහසු තැනකින් සතිය පිහිටවන්න පටන් ගන්න පුළුවන්. මම ඉස්සරලාම ඉඳගෙන සතිය පිහිටවන එක කියලා දෙන්නම්. ඉතින් අපි ඉඳගෙන ඉන්න වෙලාවකත් ඔන්න ඔය විදිහටමයි සතිය නෑ කියලා කියන්නේ අපි ඉඳගෙන අතීතේ වෙච්ච දෙයක් කල්පනා කර කර ඉන්නවා. එහෙම නැත්නම් කරන්න තියෙන දෙයක් කල්පනා කර කර ඉන්නවා. එහෙම නැත්නම් වෙන කෙනෙක් ගැන කල්පනා කර කර ඉන්නවා. එහෙම නැත්නම් වෙන තැනක් ගැන කල්පනා කර කර ඉන්නවා. සතිය පිහිටවද්දි කරන්නේ ඔන්න ඔය ඊයේ ගැන, හෙට ගැන, අරය මෙයා ගැන, අතන මෙතන ගැන කල්පනා කරන එක නවත්තලා මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන තැනට හිත ගන්න එක තමයි. එතකොට මේ හිත කොහේද එල්ලලා තියන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවා. අතීතයට දුවපු හිත, අනාගතයට දුවපු හිත, අරය ළඟට මෙයා ළඟට, අතනට මෙතනට ගියපු හිත මොකේද එල්ලලා තියන්නේ? බුදුරජාණන් වහන්සේ කායගත සති සූත්‍රයේදී කායි කායानुපස්සී විරති කියනවා. ඒ කියන්නේ කයේ කයානෝ බලනාසුළු වාසයක් කරන්න. එහෙම නැත්නම් මහා සතිපට්ඨාන සූත්‍රයේදී කායේ කායානුපස්සී විහෙරති කියනවා. කයේ කයානෝ බලනාසුළු වාසයක්. ඒතකොට දැන් අපි කය සකස් කරගෙන තියෙන ඉඳගෙන ඉන්න ඉරියව්වක. ඉතින් හොඳට ඉරියව්ව සම්බර කරගෙන වාඩි වෙන එක තමයි ඉස්සල්ලාම කරන්න ඕනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. වයසක කෙනෙක් නම් පුටුකුණක් කමක් නැහැ. බිම හොඳට ඉරියව්වක වාඩි වෙන්න පුළුවන් නම් බිම උනත් ප්‍රශ්නයක් නැහැ. හොඳට ඉරියව්ව සම්බර කර ගන්න ඕනේ. ඇඟ වෙහෙස කර තමන්ට පීඩා සහිත ඉරියව්වක් නම් අපිට ඒක හිත gedara ගෙන්න ගන්න තරම් සුදුසු නෑ. මොකද හිත එතකොට gedara එන්න කැමති නෑ. මොකද ඉන්න ඉරියව්වම සන්තෝෂ නෑ. ඒකින්ද හිත gedara ගෙන්න ගන්න නම් ඒ කියන්නේ හිත තමන් තුළට ගන්න. ඔව් gedara කිව්වේ කයට. කය. නැත්තම් මගේ ළඟට හිත ගන්න. කය එක තැනකයි හිත එක තැනකයි නැතුව මේ හිතයි කයයි එකට බද්ධ කරලා තියන්න, හිතයි කයයි එකට යාලු කරවලා තියන්න ඉස්සලාම හොඳට කය සැප පහසු ආසනයක සමබර කරගන්න එක කරන්න ඕනේ. ඒක බුදුරජාණන් වහන්සේගේ නම් සමාධි පිළිම වහන්සේ ඒ බද්ධ පරියන්කේ එහෙමයි වාඩි වෙලා ඉන්න ඉරියව්ව. ඉතින් හැමෝටම ඒ තරම් සමබර ඉරියව්වක් ගන්න බැරි වුණත් පුළුවන් තරමක් සමබර පහසු ඉරියව්වක වාඩි වෙන එක කරන්න ඕනේ. ඇඟ දරදඬු කරගන්න හොඳ නැහැ. ඇඟේ සෑම මස් පිඩුවක්ම
ලිහිච්ච ආකාරයට තියාගෙන සමබර ඉරියව්වක කය සකස් කරගන්න එක ඉස්සෙල්ලාම කරනවා. ඊට පස්සේ S2ත් ගොඩාක් තද කරගන්නේ නැතුව සාමාන්‍ය ස්වභාවයට වහගන්න එක නැත්නම් S2 පියාගන්න එක කරන්න ඕනේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ කිසිම කාර්යයක් වෙහෙසකර විදිහට ආයාසයෙන් බලෙන් කරන්නේ නැහැ. ඔව් ඇත්තට මොකක්වත් කරන්න උත්සාහ කරනව නෙමෙයි. එහෙමයි. හොඳට සමබර ඉරියව්වක වාඩි වෙලා මොනවාද කෙරෙන්නේ කියලා මේ කයට හිත ගත්තට පස්සේ මේ කයේ ගැන මොකද්ද මට ලබන්න පුළුවන් දැනුවත්කම කියලා දැනගන්න උත්සාහ කරන එක තමයි. ඉතින් සාමාන්‍යයෙන් භාවනා කරන අය උත්සාහ කරන මේ වාඩි වෙලා මොන හරි කරන්න උත්සාහ කරන එක සතිය පිහිටවන නිවැරදි ක්‍රමය වෙන්නේ නැහැ. මුකුත් නොකර කෙරෙන දේ බලන් ඉන්න එක තමයි සතිය කියලා කියන්නේ. කෙරෙන දේ බලන් ඉන්න. ඒ හොඳට සම්බර වෙලා වාඩි වෙලා මුකුත් නොකර මම දැන් මෙතන පහසුවෙන් ඉඳගෙන ඉන්නවා කියලා කයට හිත ගත්තොත් කයේ මොනවා හරි දැනුවත්කමක් දැනගන්න පුළුවන්. එකක් තමයි මේ කය වැඩ කරන ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය. හුස්ම වැටෙන බව. මැරිච්ච නැති ඕනම කෙනෙකුට හුස්ම වැටෙනවා. සමහරක් කෙනෙකුට මේ හුස්ම ඉහළ පහළ යන ආකාරය ප්‍රකට වෙනවා, තේරෙන්න පටන් ගන්නවා. සමහරක් කෙනෙකුට මේ ගොරෝසුවට හුස්ම තේරෙන්නේ නැහැ. හුස්ම ඉහළ පහළ යද්දී පපු ප්‍රදේශයේ උස් පහත් වීමක් සිද්ධ වෙනවා. ආන්ගේ පපු ප්‍රදේශයේ උස් පහත් වෙන බව වැටහෙනවා. සොන්ස බඩ පිම්බීම හැකිලිම. ඒකත් මේ හුස්මෙම තව නියෝජනයක් කියන්න පුළුවන්. ඒ කියන්නේ හුස්මක් ඉහළට යනකොට බඩ පිම්බෙනවා, හුස්මක් පල්ලෙහාට එද්දී බඩ හැකිලෙනවා. මේ ආස්වාස ප්‍රස්වාස නැත්තම් හුස්ම වැටෙන බව වෙනුවට කෙනෙකුට මේ බඩ පිම්බීම හැකිලිම ප්‍රකට වෙන්න පුළුවන්. ඉතින් මහාසී භාවනා ක්‍රමේදී මේ උදරේ පිම්බීම හැකිලිම තමයි අරමුණු කරන්නේ. ඉතින් ඒක සම්බන්ධයෙන්ොත් භාවනා ලෝකේ මත තියෙනවා. මේ බඩ පිම්බීම හැකිලිම මොකටද භාවනා අරමුණක් වශයෙන් කොහොමද ගන්නෙ කියන එක. ඉතින් ඇත්තටම මේ ඔක්කොම වායෝ ධාතුව, වායෝ පොට්ටබ්බ ධාතුව නැත්තම් වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකෙන්ද දෝෂයක් නෑ. අපිට ඕනේ කොහෙන් හරි මේ කයට ගොඩ වෙන්න. නැත්තම් කයත් එක්ක යාලුකම පවත්වා ගන්නයි ඕනේ. අර නාන අරමුණු වල දූපු හිත එල්ලලා ගෙනත් තියන්නේ කයේ. ඉතින් මේ කය ගැන දැනගන්න ඕනම දැනුවත්කමක් සතිය. ඔය මම කියපු හුස්ම, බඩ පිම්බීම හැකිලිම, පපු උස් පහත් වීමට අමතරව තව තේරෙන්න පුළුවන් හොඳට ඉඳගෙන ඉන්නකොට මේ කයට දැනෙන තද ගති. ඉඳගෙන ඉන්න ඉරියව්වේ කකුල් පොළොවත් එක්ක ස්පර්ශ වුණාට පස්සේ දැනෙන දැනීම. එහෙම නැත්නම් ෆෑන් එකක් යට ඉන්නකොට හුලං වදිනකොට ඇඟට දැනෙන සීතල. සමහර විට හදවත වැඩ කරන ආකාරයත් සමහරක් කෙනෙකුට දැනෙනවා. මේ ඉඳගෙන ඉන්නකොට කය ගැන තියෙන ඕනම දැනුවත්කමක් මගේ හිත බාහිරේ නෙමෙයි කියන ලකුණක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක නිසා ඉඳගෙන මුකුත් නොකර මොනවාද මේ කයේ කෙරෙන්නේ කියලා බැලුවොත් මොනවා හරි කෙරෙන දෙයක් මම මැරිලා නැහැ. නැත්තම් මම ජීවත් වෙනවා ඉන්න බව දන්න කමට ලකුණක්. ඒකින්ද කය ගැන දැනගන්න ඕනම ලකුණක් සතිය පිහිටියා කියන්න දැනගන්න පුළුවන් දෙයක්. මේ කය ගැන දැනගන්න වෙන්නේ නැහැ අපේ හිත අතීතයට ගිහිල්ලා තිබුණා නම්. අපි ඉඳගෙන අතීතේ වෙච්ච දෙයක් කල්පනා කරනවා නම් කය ගැන දැනගන්න බෑ. එහෙමයි. අපි ඉඳගෙන ඊළඟට කරන්න තියෙන වැඩකට හිත ගිහිල්ලා නම් කයේ සිද්ධ වෙන්නේ මොනවද කියලා දන්නේ නැහැ. අපි ඉඳගෙන ඉන්න ගමන් වෙන කෙනෙක් ගැන කල්පනා කරනවා නම් ඒත් කය මොනවද වෙන්නේ කියලා දන්නේ නැහැ. ඉඳගෙන ඉන්න ගමන් වෙන තැනකට හිත ගිහිල්ලා නම් ඒත් කය මොනවද වෙන්නේ කියලා දන්නේ නැහැ. හිත මම දැන් මෙතන කියන මේ කයට එන්න ඕනේ කය ගැන දැනුවත්කමක් ලබන්න. එතකොට කය ගැන දැනගන්න ඕනම දැනුවත්කමක් මගේ හිත කයානුව පවතිනවා නැත්නම් කයානුව සිහිය පවතිනවා කියන එක තමයි දැනගන්න තියෙන්නේ. අපේ ස්වාමිනාස මම බොහෝ විට ශ්‍රවණය කොට තිබෙනවා. භාවනා පරයන්කෙන් වාඩි වුණු කෙනෙකුට මේ සතිමත් බව ප්‍රගුණ කරන්නට සූදානම් වන කෙනෙකුට ඔබ වහන්සේ විශේෂයෙන් යමක් පැහැදිලි කරනවා අපේ ස්වාමින්වහන්සේ. මම කැමැති ඒ පිළිබඳව මේ මොහොතේදී දැනගන්න. ඉතින් ඇත්තටම අපි භාවනා කරන පිරිසකට භාවනා මධ්‍යස්ථාන විශේෂයෙන් කඩුවෙල සතිපාසල බොමිඩියේ වැඩසටහනක් කරනකොට හරි මම කරන ඕනම තැනක වැඩසටහනක් කරද්දී සිල් සමාදන් වෙලා මම කලින් කියපු විදිහට හොඳට ඉරියව්ව සම්බර කරගත්තට පස්සේ මම ඒගොල්ලොන්ට මේ කයට හිත ගෙන්න ගන්න උදව්වක් පිණිස මූලාරම්භය ආරම්භ දෙන එකක් සිද්ධ කරනවා. මට මේ වෙලාවේ ඒක මතක් කරන්න පුළුවන්. ඒකට මම හිතන්නේ තව පහසු වෙයි සිත අප තුළට කැඳවා ගන්න. ඔව් අන්න හරි. ඉතින් මම ඒක කරන විදිය මතක් කරන්නම්. ඉතින් මම කරන්නේ මෙහෙමයි කියන්නේ. ඔයගොල්ලෝ හොඳට ඉරියව්ව සමබර කරගෙන සමබර ඉරියව්වක වාඩි වෙන්න. ඇඟ දරදඬු කරගන්න එපා. ඇඟේ සෑම මස් පිඩුවක්ම ලිහිච්ච ආකාරයකට තියාගෙන සමබර ඉරියව්වක කය සකස් කරගන්න. අත් දෙකත් ඔයගොල්ලන්ට පහසු ආකාරයකට තැම්පත් කරගන්න. S2 පියා ගන්නකොට ගොඩාක් තද කරගන්නේ නැහැ. සාමාන්‍ය ස්වභාවයට S2 පියා ගන්න එකත් කරන්න ඕනේ. කොන්ද කෙලින් තියාගෙන
ඇඟේ සෑම මස් පිඩුවක්ම ලිහිච්ච ආකාරයකට තියාගෙන සමබර ඉරියව්වක කය සකස් කරගෙන S2 සාමාන්‍ය ආකාරයකට පියාගෙන හොඳයි මේ වෙලාවේ අපි අතීතෙ වෙච්ච දේවල් කල්පනා කරන්න යන්නේ නැහැ. අතීතය කියන්නේ වෙලා ඉවර දෙයක්. ඒකෙන් අපිට වැඩක් නැහැ. අනාගතය කියන්නේ සැලසුමක් විතරයි. ඒක වෙයිද කියන්න දන්නේ නැහැ. ඒ නිසා අපි මේ වෙලාවේදී අතීතෙ වෙච්ච දේවල් කල්පනා කරන්න යන්නේ නැහැ. අනාගතේ කරන්න තියෙන වැඩ මේ වෙලාවේදී හිතන්න යන්නේ නැහැ. වෙන කෙනෙක් ගැන වෙන තැනක් ගැන මේ වෙලාවේදී කල්පනා කරන්න යන්නේ නැහැ. මම දැන් මෙතන පහසුවෙන් ඉඳගෙන ඉන්නවා කියලා තමන් ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත ගන්න එකයි මේ වෙලාවේදී කරන්නේ. මම දැන් මෙතන පහසුවෙන් ඉඳගෙන ඉන්නවා කියලා තමන් ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත ගත්තහම බලන්න ඉබේටම මොනවාද දැනගන්න ලැබෙන්නේ? හුස්ම ඉහළ පහළ යන ආකාරය තේරෙනවා නම් හුස්ම ඉහළ පහළ යන ආකාරය සිහියෙන් බලන්න. එහෙම නැත්නම් උදරය පිම්බෙන හැකිලෙන ආකාරය, එහෙමත් නැත්නම් පපු ප්‍රදේශය උස් පහත් වන ආකාරය, එහෙමත් නැත්නම් කයේ ප්‍රකට වෙන ඕනෑම දැනුවත්කමක සතිය පිහිටවන එකයි මේ වෙලාවේදී කරන්නේ. අතීත වෙච්ච දේවල් කල්පනා කරන්න යන්නේ නැහැ. අනාගතේ කරන්න තියෙන වැඩ මේ වෙලාවේදී හිතන්න යන්නේ නැහැ. වෙන කෙනෙක් ගැන වෙන තැනක් ගැන මේ වෙලාවේදී කල්පනා කරන්න යන්නේ නැහැ. මම දැන් මෙතන පහසුවෙන් ඉඳගෙන ඉන්නවා කියලා තමන් ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත ගන්න එකයි මේ වෙලාවේදී කරන්නේ. අපේ ස්වාමීන් වහන්සේ දැන් ඔය ඉරියව්වෙන් ඉන්න අවස්ථාවේදී අපි හිතනවා මම දැන් මෙතන කියලා. මගේ හිත හදිස්සියේ වෙන කොහේ හරි ගියොත් අතීතයට හරි අනාගතයට හරි යන්න උත්සාහ කරොත් ගිහිල්ලා නම් ඉන්නේ මේ වෙනකොටත් මොකද්ද කරන්නේ? සාමාන්‍යයෙන් අලුත් කෙනෙකුට නැත්නම් ආධුනික කෙනෙකුට භාවනා කරන්න නැත්නම් සතිය පිහිටවන්න ඉඳගෙන උත්සාහ කරනකොට ගොඩාක් දුරට හිත බාහිරයට යන ප්‍රවණතාවය වැඩි. ඒක තමයි පුරුදු නොකරපු හිතේ ස්වභාවය. අභාවිත හිත නිතරම নানা අරමුණු වලට දුවනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හීලා නැති කුළු හරකෙක් ගෙනල්ලා ගමේ කණුවක බැන්දොත් එයා කවදාකවත් කණුව ළඟ ලගින්නේ නැහැ. එයා වරපට කඩාගෙන කණුව කඩාගෙන නැවතත් එයාගේ පුරුදු කැලේට දුවන්න උත්සාහ කරනවා. අපේ හිතත් මේ කයේ ගැට ගහලා තියනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ආයි අතීතයට දුවනවා, අනාගතයට දුවනවා, අරය ළඟට දුවනවා, මෙයා ළඟට දුවනවා, අතනට දුවනවා, මෙතනට දුවනවා කියලා නිතරම নানা ආකාර තැන්වලට දුවන්න පටන් ගන්නවා. හැබැයි වාඩි වුණාට පස්සේ ටික වෙලාවකට හරි හිත කයට ආවා. නැත්තම් කය ගැන දැනුවත්කමක් මට වැටහුණා කියන එක දැනගන්න පුළුවන්. සමහරට එක හුස්මක් වෙන්න පුළුවන්. දෙකක් වෙන්න පුළුවන්. ඒ හොඳටම ඇති. මොකද මෙච්චර කල් හිත නන්නත්තරයි. නැත්තම් নানা අරමුණු වල තිබ්බේ. දැන් හිත සුළු මොහොතකට මගේ ළඟට ආවා. නැත්තම් මම මගෙත් එක්ක ටික වෙලාවක් යාළු වෙලා හිටියා. ඒක විනාඩි භාගයක් වුණත් ඇති. එක හුස්මක් වුණත් කමක් නැහැ. අපිට ඕක ඉස්සරහට දියුණු කරගෙන යන්න ඕන තරම් ක්‍රම සහ විදි තියෙනවා. එහෙමයි. අපිට ඕනේ මේ මූලික සුදුසුකම. ඇත්තටම කියනවා නම් හිත කයට අරගෙන මට මේ කය ගැන මෙන්න මේ අහවල් වැටහීම තියෙනවා කියන එක කාට හරි කියන්න පුළුවන් නම් එයා භාවනාවට සුදුස්සෙක් නැත්තම් පෙර පින් තියෙන කෙනෙක්. එහෙම කියාගන්න බැරි නම් එයා කායික වශයෙන් මානසික වශයෙන් රෝගාබාධයක් ඇති කෙනෙක්. ඉතින් අපිට සුදුසුකම මොකද්ද කියන එක ගැන උතනින් තීරණයක් ගන්න පුළුවන්. කාට හරි කය ගැන වැටහීමක් ගැන වාර්තා කරන්න පුළුවන් නම් ඒක හිත පිට ගියාට කමක් නෑ. ඊටු ටික හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි. ස්වාමීන් වහන්සේ මේ සඳහා විවිධ ක්‍රම තියෙනවා කියලා කිව්වනේ ඔබ වහන්සේ. අපේ ස්වාමීන් වහන්සේ දැන් සතිය පිහිටුවන තවත් එක ක්‍රමයක්. විරාමයට යන්නට කලින් අපිට පැහැදිලි කරගන්න පුළුවන්ද? විවිධ ක්‍රම කියලා කිව්වේ මෙහෙමයි. දැන් අපි හිතමු හිත කයට ගන්නකොට උදාහරණයක් විදියට ආස්වාස ප්‍රස්වාස වැටුණා. එහෙමයි. එතකොට හුස්ම ඉහළට යද්දී
මේ ආස්වාස මේ ප්‍රස්වාස කියලා සිහියෙන් දැනගෙන ඉන්නවා. එහෙම නැත්නම් උදරේ පිම්බෙන හැකිලෙන එක ප්‍රකට වුණා. එතකොට බඩ පිම්බෙනවා හැකිලෙනවා කියන එක අපි හිතමු උදාහරණයක් විදිහට දැනගත්තා කියලා. ඒ කියන්නේ Tamanට වඩාත් හොඳින් දැනෙන දේ. අන්න හරි. ගොරෝසුවටම ප්‍රකට වෙන අරමුණ. ඒක හුස්ම වෙන්නත් පුළුවන්. බඩේ පිම්බීම හැකිලිම වෙන්නත් පුළුවන්. හැබැයි ඊට අමතරව මේ කයේ දැනගන්න ඕනම දෙයක්. සමහරක් කෙනෙකුට ඔය හුස්ම බඩ පිම්බීම හැකිලිම විතරක් නෙමෙයි කයේ කම්පන චංචල ගති. නිකන් මස් පිඩු නලියනවා, ඇඟේ කූඹි දුවනවා වගේ තේරෙනවා, ඉදිකටු වලින් අයින්නවා වගේ තේරෙනවා, කය රත් වෙනවා තේරෙනවා, සීතල වෙනවා තේරෙනවා. එහෙම දෙයක් වුණත් දැනෙන්න ඉඩ තියෙනවා. එහෙමයි. ඒක කරන කෙනා තමයි දන්නේ. ඇත්තටම කරලා කියන්න ඕනේ මට මේකයි වැටහුනේ ඒකේ වැරද්දක්ද. සාමාන්‍යයෙන් ආධුනික කෙනෙක් අත්දැකීම් සම්බන්ධයෙන් සැක කරන ස්වභාවය වැඩි. මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද කියලා. ඇත්තටම මේ කයේ ගොඩක් જાති සිද්ධ වෙනවා. අපි කය දිහා නොබලපු නිසා ඒ බව දන්නේ නැහැ. එහෙමයි. දැන් බලන නිසා පේන එකක් වෙන්නේ. හැබැයි ඒක ආධුනිකයා දන්නේ නැති හින්දා යාට විස්තර කරලා කියලා දෙන්න වෙනවා. වෙනදා තිබිච්ච දේවල්ම තමයි ඔය අද කයට හිත ගත්තාම දැනෙන්නේ. වෙනදා බලපු නැති හින්දා දැක්කේ නැති ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් බලන හින්දා පේනවා කියන එක තමයි කියලා දෙන්න තියෙන්නේ. එහෙමයි. දැන් අර ක්‍රමයක් කියලා මම සඳහන් කරේ. අපි හිතමු උදාහරණයක් විදිහට හුස්මට හිත වැටුණා කියලා. හුස්මට හිත වැටිලා හුස්මක් දෙකක් බලනකොට හිත පිට යනවා. නැත්තම් නැවතත් විවිධ අරමුණු වලට දුවනවා නම් උපක්‍රමයක් විදිහට ඔය විසුද්ධි මාර්ගයේ ගණනා අනුබන්ධනා කියලා එක ක්‍රම පාවිච්චි කරනවා. ඒක උපක්‍රමයක් මේ හිත කයත් එක්ක යාලු කරවලා තියාගන්න. එහෙම නැත්නම් හුස්මත් එක්ක යාලු කරවලා තියාගන්න. අපේ ස්වාමීන් වහන්සේ දැන් අපි මේ උපක්‍රමය ගැන කතා කරන්නට පුළුවන් නම් පහදලා දෙන්නට පුළුවන් නම් කොයි ආකාරයෙන්ද මේ කල යුත්තේ දුවන සිත නවත්වා ගැනීම පිණිස? ඒක ඔය ගණන් කරන ක්‍රමයක්. ඒ කියන්නේ අපි හිතමු හොඳට ඉරියව් සම්බර කරගෙන වාඩි වුණාට පස්සේ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා කයට හිත ගත්තට පස්සේ එහෙමයි. ස්වභාවයෙන්ම හුස්ම ඉහළ පහළ යන හැටි වැටහුණාට පස්සේ ඒකේ හිත රඳව ගන්න ආස්වාසයක් ඉහළට ගිහිල්ලා මේ ආස්වාස මේ ප්‍රස්වාස කියලා දැනගත්තට පස්සේ ගණන් කරනවා. ආස්වාස ප්‍රස්වාස එකයි. ඊළඟ හුස්ම එනකම් බලාගෙන ඉන්නවා. හිතලා හුස්ම ගන්න යන්නේ ඊළඟ හුස්ම ස්වභාවයෙන්ම වැටෙනකම් බලාගෙන ඉන්නවා. එතකොට අපි වැඩි අවධානයක් යොමු කරලා තිනවා ඊළඟ හුස්ම කෙරේ. ඒක නිසා හිත පිට යන ස්වභාවය අඩු වෙනවා. දෙවෙනි හුස්මත් අල්ල ගන්න පුළුවන්. ආස්වාස ප්‍රස්වාස දෙකයි කියලා. ඊට පස්සේ ආයෙත් හොඳට උනන්දුවෙන් බලාගෙන ඉන්නවා ඊළඟ හුස්ම මතුවෙනකම්. එතකොට ආයෙත් ඊළඟ හුස්ම මතුනාට පස්සේ ආස්වාස ප්‍රස්වාස තුනයි. එතකොට සමහර විට අපි හිතමු හුස්ම 5ක් විතර ගණන් කරලා මේ විදිහට බලනකොට හිත ආයෙ පිට යනවා. හිත පිට ගියොත් නැවතත් ආයෙ එකට ගේන්නයි තියෙන්නේ. එහෙමයි. හිත පිට ගියේ නැත්තම් සාමාන්‍යයෙන් හුස්ම 10කට වඩා බලන්න එපා කියනවා. නැත්තම් ගණන් කරන එක 10කට වඩා කරන්නේ නැතුව හුස්ම 8ක් 9ක් වගේ ගණන් කරලා ආයෙ එකට එනවා. දැන් අපි හිතමු මේ උපක්‍රමය නිසා හිත පිට යන එක අඩු වුණා. හුස්ම රැලි කීපයක හිත පවත්වන්න පුළුවන්. එහෙමයි. එහෙම හිත පවත්වාගෙන යන්න පුළුවන් නම් ගණන් කරන එක අයින් කළා දානවා. ගණන් කරන එක අයින් කරලා ආස්වාස ප්‍රස්වාස ආස්වාස ප්‍රස්වාස කියලා මෙනෙහි කරන එක විතරක් කරනවා. ඕකම බඩ පිම්බීම හැකිලිම වෙන්නත් පුළුවන්. බඩ පිම්බෙනවා හැකිලෙනවා එකයි. පිම්බෙනවා හැකිලෙනවා දෙකයි කියලා එහෙම ගැනගෙන ගිහිල්ලා හිත අරමුණත් එක්ක භාවනා අරමුණත් එක්ක යාළු වුණාට පස්සේ ගණන් කරන එක අයින් කරලා පිම්බෙනවා හැකිලෙනවා පිම්බෙනවා හැකිලෙනවා කියලා මෙනෙහි කිරීම කරන්නේ අරමුණත් එක්ක සම්බන්ධේ දිගට පවත්වා ගන්න. එහෙමයි. අපේ ස්වාමීන් වහන්සේ තවදුරටත් අපි ගණන් කිරීම නවත්තලා අපේ හිත ඔන්න එකඟ වෙනවා යාළු වෙනවා හුස්ම රැල්ලත් එක්ක. ඉන් අනතුරුව තවදුරටත් කුමක්ද ස්වාමීන් වහන්සේ අප වැඩි යුත්තේ? අපි හිතමු අර ගණන් කිරීමත් අයින් කළාට පස්සේ ආස්වාස ප්‍රස්වාස වශයෙන් මෙනෙහි කිරීම හොඳට පවත්වාගෙන යනවා. එතකොට මේ මෙනෙහි කිරීම පවත්වාගෙන යන ගමන් මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය හොඳට නිරීක්ෂණය කරන එක තමයි භාවනා යෝගාවචරය කරන්න ඕනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙම නැත්නම් භාවනාවේ දක්ෂකම කියලා කියන්නේ තමන් අවධානය යොමු කරන භාවනා අරමුණු පිළිබඳව දැනගැනීමේ හැකියාව. ඒක තමයි යෝගාවචරයාගේ ප්‍රධානම කටයුත්ත වෙන්න ඕනේ. එහෙමයි. බාහිර මොනවා ගැන කතා කරත් වැඩන්නේ නැහැ. හරියට භාවනා ඇසුරු කරේ මම මේ අරමුණ එක්ක පිම්බීම හැකිලිම නැත්නම් ආස්වාස ප්‍රස්වාස මෙන්න මේ අරමුණ ගැන විස්තර හොඳට කියන්න පුළුවන් නම් දක්ෂ යෝගාවචරයෙක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකෙන් සති සම්පජාන්නේ දෙක වැඩෙනවා. නැත්නම් සති සම්පජාන්නේ දෙක සහිත යෝගාවචරයෙක්. සිහියත් නුවණක් තියෙන හොඳ යෝගාවචරයෙක් තමයි මේ වාර්තාකරණය කරන්නේ. එහෙමයි. ඒක නිසා භාවනා කරන යෝගාවචරයා භාවනා කරන කෙනා බලන්න ඕනේ මට මේ ආස්වාසය ඉහළට ගන්නකොට කොහොමද තේරෙන්නේ?
ඒක ප්‍රශ්වාසයේ වශයෙන් පල්ලෙහාට වැටෙනකොට මට කොහොමද දැනෙන්නේ? සමහරක් කෙනෙකුට ආශ්වාසයක් ඉහළට එද්දි නාස්පුඩු පුරෝගෙන එන හැටි තේරෙනවා. එහෙම නැත්නම් නාසිකාග්‍රේ සීතලට ස්පර්ශය දැනෙන හැටි තේරෙනවා. ප්‍රශ්වාසයේ ගන්න හුස්ම සීතලට තේරෙනවා. හෙළන හුස්ම උණුසුම්ව තේරෙනවා. නැත්නම් ගන්න හුස්ම දීර්ඝව තේරෙනවා. හෙළන හුස්ම කෙටිව තේරෙනවා. එහෙම නැත්නම් නිකම්ම ආශ්වාස ප්‍රශ්වාස වශයෙන් හුස්ම ඉහළ පහළ යන එක විතරක් දැනගනිමින් ඉන්න පුළුවන්. අපිට තියෙන්නේ පේන හැටියට බලන එක තමයි. එහෙමයි. එක එක්කෙනාගේ චරිත ලක්ෂණ, උපනිශ්‍රය සම්පත් අනුව අත්දැකීම වෙනස් වෙනවා. එහෙමයි. ඉතින් අපිට කොහොම හරි යා හුස්මට හිත දැම්මට පස්සේ නැත්නම් භාවනා කරන යෝගාවචරයා හුස්මට හිත දැම්මට පස්සේ කොහොමද වැටෙන්නේ? ඒක උනන්දුවෙන් බලන එක කරන්න ඕනේ. ආස්වාසේ කොහොමද මට තේරෙන්නේ? ප්‍රස්වාසේ කොහොමද කියලා. ඕක ගොඩක් දුරට ඔය පොඩි අයට කිව්වට පස්සේ ලොකු අයට සාපේක්ෂව බැලුවාම මේගොල්ලෝ ගොඩක් විස්තර කියනවා. එහෙමයි. හුස්මක් ඉහළට යද්දි දීර්ඝව තේරුණා. හෙළන හුස්ම ඊට වඩා ඉක්මනට යනවා, කෙටිව තේරුණා. නැත්නම් ගන්න හුස්ම සීතලට තේරුණා. හෙළන හුස්ම උණුසුම්ව තේරුණා. නැත්නම් මේ නාසිකාග්‍රේ හුස්ම වදින හැටි මට වැටහුණා. තව විස්තර කියනවා. හුස්මක් ඉහළට යද්දි පපු ප්‍රදේශය ඉස්සෙනවා වගේ තේරුණා. හුස්මක් පල්ලෙහාට එද්දි පපු ප්‍රදේශය පහත් වෙනවා වගේ තේරුණා. බඩ පිම්බෙන හැකිලෙන එක නම් දැනගත්තු ළමෙක් නම් එයා කියනවා මට බඩ පිම්බෙනකොට නිකන් ඇඟ තද වෙනවා වගේ තේරෙනවා. බඩ හැකිලෙනකොට ඇඟ පාත් වෙනවා වගේ තේරෙනවා. එහෙමයි. බඩ පිම්බෙනකොට අපහසුයි වගේ තේරෙනවා. බඩ හැකිලෙනකොට සැහැල්ලුයි වගේ තේරෙනවා කියලා අර අත්දැකීම නැත්තම් අර භාවනා අරමුණ අත්දකින්න ආකාරයේ පොඩි ළමයි දක්ෂ ලෙස වාර්තා කරනවා. එහෙමයි ස්වාමීනි. ලොකු අය සමහර විට දන්නේ නැහැ මම කියන්න ඕනේ මේක කියලා. එයා සමහර විට වෙන මොන හරි ඔළුවේ තියාගත්තු දෙයක් කල්පනා කරලා කියන්න ගන්නවා. ගොඩක් දුරට අර පේන එක බලලා කියන්න ලොකු අයට අමාරුකමක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. මොකද එයා සමහර විට පේන එක බලලා කියන එකට වඩා ඒක වැදගත් නෑ කියලා සලකලා එයාට හිතෙන જાති කියන්නත් ඉඩ තියෙනවා. පොඩි ළමයිගේ ස්වභාවයක් තමයි හරියටම පේන එක බලලා වාර්තා කරන එක. එහෙමයි. හරියටම පේන එක බලලා වාර්තා කරන්න පුළුවන් නම් ඉස්සරහට යන්න ලේසි. සාමාන්‍ය එහෙම වුණත් කියන කාරණා ටික ඔක්කොම ගොනු වෙන්නේ නෑ. සාමාන්‍ය වැඩසටහනක දක්ෂ කෙනෙකුට නම් පළවෙනි දවසේ මේ ටික වාර්තා වෙන්නත් ඉඩ තියෙනවා. සමහර කෙනෙකුට දවස් 3-4ක් ගියාට පස්සේ මම මේකයි කරන්න ඕනේ, මේකයි මම බලන්න ඕනේ කියන එක තේරුම් ගන්නවා. ඉතින් ඒක එක එක්කෙනාගේ හැටියට වෙනස් වෙනවා. කොහොම නමුත් භාවනා කරන යෝගාවචරයා අරමුණ ගැන හොඳට දැනගන්න උත්සාහ කරන එක තමයි කරන්න ඕනේ. එහෙම වෙනකොට වෙන්නේ අපේ හිත බාහිරයට යන එක අඩු වෙනවා. මොකද දැන් අරමුණේ තොරතුරු බලන්න හිත උනන්දුවෙන් ඉන්නවා. එතකොට හිත අර බාහිරයට පයින් එක අඩු වෙලා අරමුණත් එක්ක හිත නිමග්න වෙනවා. අරමුණත් එක්ක හිත ඒකාග්‍ර වෙනවා. අරමුණත් එක්ක හිත ඒකෝදිභාවයටපත් වෙනවා. එතකොට අර වික්ෂිප්ත මනස වෙනුවට වඳුරු මනස වෙනුවට එකම අරමුණක හිත පවතින සූරකමක්, දක්ෂකමක් ටික ටික භාවනා කරන යෝගාවචරයට එන්න පටන් ගන්නවා. ඉතින් මේ හරහා ඉස්සරහට ගොඩාක් ලියහගෙන යන්න ඕන කාරණා ටිකක් තියෙනවා. ඇත්තට මේක භාවනා කරලා භාවනා කරන ආධුනිකයා යෝගාවචරයා වාර්තා කරන හැටියට තමයි ඉස්සරහට කොහොමද මේක කරන්නේ කියන එක කියන්න වෙන්නේ. ප්‍රායෝගික වෙන්නේ ඒ විදිහට කිව්වොත් තමයි. කියන්නේ යාගේ අත්දැකීම වාර්තා කරන හැටියට. ඉතින් ඉඳගෙන සතිය පිහිටවන එක මේ මට්ටමට ගෙනිය ගන්න පුළුවන් නම් ඒක භාවනා ජීවිතයක විශාල ජයග්‍රහණයක් කියලා කියන්න පුළුවන්. අපි මේ සියල්ල කරන්නේ ස්වාමීන් වහන්සේ දුක්ඛදායක සිතුවිලි වලින් මිදෙන්නනේ. දුක්ඛදායක වටපිටාවෙන් මිදෙන්නනේ. අපේ නොසන්සුන් සිත, වෛරයෙන් පිරෙන සිත, ඊර්ෂ්‍යාවෙන් පිරෙන සිත, කුහකකමින් පිරෙන සිත ඊන් මුදවා ගන්නනේ අපේ ස්වාමීන් වහන්සේ. ඇත්තටම සහනයක් ලැබෙනවද? ඇත්තටම මෙවන් අනුතුරුදායක සිතුවිලි වලින් අපිට මිදෙන්න පුළුවන් වෙනවද? ඇත්තටම මේ වෙලාවේ අපි හිතමු උදාහරණයක් විදියට මේ භාවනා කරන කෙනා ඉඳගෙන සතිය පිහිටවන කෙනා ආස්වාසි ප්‍රස්වාසයට නැත්තම් මේ කය ගැන තියෙන මොනම හරි වැටහීමකට හිත වැටුණා කියලා. එහෙමයි ස්වාමීනි. එතකොට මේ වැටිච්ච වෙලාවේ වර්තමාන අත්දැකීමක තමයි හිත පවතින්නේ. හිත බාහිරේ නෙමෙයි. හිත දැන් ඇතුලේ පවතිනවා. ඉබ්බා ඔළුවයි අඬු හතරයි ඇතුළට ගත්තා වගේ. හිත ඇතුලේ තියෙන්නේ. කයේ. බාහිරේ නෙමෙයි. නැත්තම් අපේ හිත මේ වෙනකොට අතීතේ දෙයක් කල්පනා කරොත් වෙහෙසටපත් වෙනවා. අතීතේ වෙච්ච දේවල් කල්පනා කරනවා, නිතර පශ්චාත්තාප වෙනවා ඔය අතීතේ වෙච්ච දේවල් නිසා. ඔබ වහන්සේකට අපූර්ව කතාවක් කිව්වා පහුගිය දවසක. අපි නිතරම කරන්නේ මේ ගහපු චිත්‍රපටි ගැනයි, ගහන්න තියෙන චිත්‍රපටි ගැනයි හිතන එක කියලා. දැන් නෑ කියලා, මේ මොහොතේ නෑ කියන කාරණේ ස්වාමීන් වහන්සේ. ඔව් අපි එහෙමයි. නිතරම මේ වෙච්ච දෙයක් කල්පනා කරන ගතිය තමයි ස්වභාවය. වෙච්ච දෙයක් කල්පනා කර කර පශ්චාත්තාපයටපත් වෙනවා. නැත්තම් නොයලෙච්ච අනාගතයක්. තාම මේක සිද්ධ වෙලාත් නැහැ. සැලසුම් මට්ටමේ තියෙන එකක් ගැන හිත වෙහෙසටපත් වෙනවා. එහෙම නැත්තම් අපි වෙන බාහිර කෙනෙක් ගැන කල්පනා කර කර වෙහෙසටපත් වෙනවා. නැත්තම් බාහිර තැනක් ගැන කල්පනා කර කර වෙහෙසටපත් වෙනවා. දැන් මේ ඉඳගෙන කයත් එක්ක යාළු වෙච්ච වෙලාවෙට
කයේ හිත පවතිනකොට නැත්නම් ආස්වාද ප්‍රසවාසයේ හිත පවතිනකොට හිත අතීතයට යාම නිසා තියෙන ප්‍රශ්න වලින් නිදහස්. එහෙමයි. හිත අනාගතයේ සැලසුම් නිසා තියෙන ප්‍රශ්න වලින් නිදහස්. බාහිර කෙනෙක්ගෙන් බාහිර තැනක් නිසා තියෙන ප්‍රශ්න වලින් නිදහස්. මම දැන් මෙතන. මේ වෙලාවේ මගෙත් එක්ක මම. බාහිර කිසිම සම්බන්ධයක් නැහැ. ඉතින් අර සතිපට්ඨානයේ ආනිසංස වලට ගලපලා කියනවා නම් මේ වෙලාවේ මේ ආස්වාස ප්‍රස්වාස කියලා කියන්නේ කාම අරමුණක් නෙමෙයි. එහෙමයි. කාමයේ නොවන මධ්‍යස්ථ අරමුණක් කියලා කියනවා. ඒ කාමයේ නොවන මධ්‍යස්ථ අරමුණක කාමයේ නොවන නිසා මේ අරමුණ මේ ආස්වාස ප්‍රස්වාස බලන වෙලාවේ අපේ හිතේ රාගෙ නැහැ. එහෙමයි සමහර. නැත්නම් හිත ආසාවකට ගිහිල්ලා නැහැ. ඒ වගේම මේ ආස්වාස ප්‍රස්වාස බල ඉන්න වෙලාවේ අපේ හිතේ ද්වේෂෙත් නැහැ. අපේ හිත තරහවකට ගිහිල්ලා නැහැ. මේ වෙලාවේ අපේ හිත මෝහයකටපත් වෙලා අන්ධමන්ද වෙලා නිදිමතකට වැටලත් නෙමෙයි. එහෙමයි. හොඳට අවදි මනසක් පවතිනවා. එතකොට මේ වෙලාවේ සත්තාන විසුද්ධිය කියන එක සිද්ධයි. ඒ කියන්නේ මේ වෙලාවේ හිත පිරිසිදුයි. පිරිසිදුයි. නැත්නම් රාග දේශ මොහ නැහැ. එහෙමයි. නැත්නම් කියන්න පුළුවන් නීවරණ ධර්ම පහම නැහැ. එහෙමයි. හිත කාමච්ඡන්දෙට ගිහිල්ලත් නැහැ, ව්‍යාපාදෙට ගිහිල්ලත් නැහැ, නිදිමතකට වැටලත් නැහැ, හිතේ වික්ෂිප්තභාවයකුත් නැහැ, සැක සංකාත් නැහැ. එහෙමයි ස්වාමීනි. නීවරණ ධර්ම වලින් පහෙම මිදිලා එතකොට සත්තාන විසුද්ධිය කියන එක සිද්ධයි. ශෝක පරිද්දවාන සමතික්කමාය. හැඬීමට වැළපීමට හේතු වන කාරණාවක් මේ තුල නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. හැඬීම් වැළපීම් නැහැ. ඒ වගේම දුක්ඛ දෝමනස්සානං අත්තංගමයි. කායික දුක් මානසික දුක් ඉක්මවලා දැන් හිත විවේකයෙන් පවතිනවා. මාර්ග ඥානයකටපත් වෙන්න. නැත්තම් නිවන් දකින්න ඕන හොඳ පිරිසිදු චිත්ත tattයක්. නැත්තම් මධ්‍යම ප්‍රතිපදාවට ඇවිල්ලා තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් කාමසුකල්ලිකාණු යෝගයට හෝ අත්තකිලමතාණු යෝගයට ගිහිල්ලා නැහැ වැදට ඇවිල්ලා. මොකද මේ ආස්වාස ප්‍රස්වාස දෙක තුල ආස්වාස ප්‍රස්වාස කාම අරමුණක් නෙමෙයි නිසා කාමේ නැහැ. එහෙමයි. එතකොට හිත කාමසුකල්ලිකාණු යෝගයට වැටලා නැහැ. මේ ආස්වාස ප්‍රස්වාස දෙක තුල ප්‍රීති සුඛ තියෙන නිසා අත්තකිලමතාණු යෝගයට වැටලත් නැහැ. එහෙමයි. දැන් හිත මැදට ඇවිල්ලා නැත්තම් මධ්‍යම ප්‍රතිපදාව. එතකොට අර ආනිසංස ටික මේ වෙලාවේ හම්බ වෙනවා. එහෙමයි. ඒකමයි මේ හිත කයට ගත්තට පස්සේ ආනාපානට ගත්තට පස්සේ මූල කර්මස්ථාන ගත්තට පස්සේ විනාඩි කිහිපයක් දිගට භාවනා කරගෙන යන ඕනම කෙනෙකුට තේරෙනවා මගේ හිත විවේක වුණා. මගේ හිත කලබලෙන් අයින් වුණා. මගේ හිත ඒකාග්‍ර වුණා, ඒකෝදි වුණා කියලා. ඒ සැහැල්ලුව එන්නෙම කෙලෙස් වලින් අයින් වෙච්ච නිසා. එහෙමයි ස්වාමීනි. අපිට තියෙන්නෙම කෙලෙස් බර. ඊයේ වෙච්ච ඒවා ගැන කල්පනා කරනවා, කරන්න තියෙන දේවල් ගැන කල්පනා කරනවා, අරයා ගැන කල්පනා කරනවා, මෙයා ගැන කල්පනා කරනවා, අතන ගැන කල්පනා කරනවා, මෙතන ගැන කල්පනා කරනවා වශයෙන් හිත බාහිරේ තියෙද්දි සම්පූර්ණ අවුලක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ අවුලේ තියෙන හිත මොනම පහසුවක්වත් නැහැ. දැන් මේ හිත කයත් එක්ක යාළුනාට පස්සේ අර සියලු අවුලෙන් නිදහස් වෙච්ච හින්දා විවේකයක් තියෙනවා. ඒකාග්‍රභාවයක්, ඒකෝදිභාවයක් තියෙනවා. ඒක මේ වර්තමාන මොහොතේ අත්දකින්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. ඒක තමයි ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික ගුණය. ආගමේ ඕක නැහැ. අපි ආගමේ මොන හරි පින්කමක් කරාට පස්සේ ආනිසංස පස්සේ හම්බෙන්නේ. සතිය තුල නැත්තම් මේ ධර්මයට ආවට පස්සේ අර ධර්මයේ තියෙන ගුණ ටික මතුවෙන්න ගන්නවා. සාන්දෘෂ්ටික ගුණය. අස්පනා අපිට අත්දකින්න පුළුවන් ගතිය. ඒක ඕන කෙනෙකුට කියන්න පුළුවන් කයට හිත දාලා ඔයාට විවේක වෙන හැටි බලන්න පුළුවන්. ඒක අන්‍යාගමික කෙනෙකුට උනත් කියන්න පුළුවන් දෙයක්. ඒකින්ද මේ මුස්ලිම් ළමයින්ට දෙමළ අයට නාවල පිටියේ හරනායක හරංගල එහෙම තේ පැට්ටිවල වැඩසටහන් කරන සතිපාසල. එතකොට ඒගොල්ලෝ ඔක්කොම බෞද්ධ නෙමෙයි. දෙමළ අය, හින්දු අය, මුස්ලිම් අය කිසිම ભેදයක් නැහැ. මේ සතිය පිහිටෙව්වට පස්සේ එන විවේකේ අත්දැක්කට පස්සේ පුදුම විදියට සන්තෝෂ වෙනවා. අපි ස්වාමීන් වහන්සේ තවදුරටත් මේ කාරණාම අපි පැහැදිලි කරගත්තොත් දැන් ඊළඟ අවස්ථාවේදී අපිට සතිය නිසා ජීවිතේ බොහෝ සෙයින් සකස් කරගත්ත මේ දරුවන්ගේ අත්දැකීම් ගැන කතා කරන්නට පුළුවන් අවසාන වශයෙන්. අපි තවදුරටත් මේ ගැන කතා කළොත් අපේ ස්වාමීන් වහන්සේ. ඇත්තටම මේක මේ මට්ටමට නැත්නම් අපි සතිය පිහිටවන්න පටන් අරන් කෙනෙක් ප්‍රායෝගික වශයෙන් ඇත්තටම අහලා විතරක් නැවතුනාට මේක අත්දකින්න හම්බෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක තමන් කරන්නම ඕනේ. කරලම බලන්න ඕනේ. කරලම බලන්න ඕනේ. අපි මේ සතිපට්ඨාන සම්බන්ධයෙන් කොච්චර බණ අහලා තිබුණත්, කොච්චර සතිපට්ඨාන සූත්‍රය සජ්ජායනා කරලා තිබුණත් මේව නරක නැහැ, හොඳයි. හැබැයි ඒකේ අයිතිවාසිකම ලැබෙන්නේ කරන කෙනාට විතරයි. ධර්මයේ අයිතිවාසිකම. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට දැන් මෙහිම පටන් ගන්න කෙනා දැන් පාරට වැටලා තියෙන්නේ. නැත්තම් මේ පෙතට වැටලා තියෙන්නේ. හරියට පීනන්න පුරුදු වෙන වතුරට බැස්සා වගේ. එතකොට එයාට ගමනක් පටන් අරන් තියෙනවා. ඊට පස්සේ අපිට මේක ඥානපෝනික ස්වාමීන් කියන්නේ මේ පුංචියට පටන් ගන්න සතිය විවිධාංගීකරණය වෙලා වැඩෙන්න පටන් ගන්නවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ සතියේ තියෙන ලාභයක් තමයි අපිට ගොඩක් જાතිය ලෝපුරෝගෙන අවුල් කරගෙන වැඩක් කරනවට වඩා මේ ඒකෝදි වෙච්ච නැත්නම් එකලස් වෙච්ච හිතකින් වැඩ කරද්දී අපි කරන වැඩේ පැහැදිලි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ වගේම කරන වැඩේ අඩුපාඩු වලින් තොරව කරන්න පුළුවන්. ඒ වගේම ඉක්මනට කරන්නත් පුළුවන්. එහෙමයි.
ඒකින්ද මේ සතිය පිහිටෙව්වට පස්සේ ඇත්තටම භාවනා ජීවිතයක් ගැන හිතන කෙනෙකුට හිතෙන්නේ මම මේ භාවනා කරාට පස්සේ සතිය පිහිටෙව්වට පස්සේ මට මේ කරන වැඩ ටිකක් කරගන්න බැරි වෙයිද දන්නේ නැහැ කියලා වගේ එකක් හිතෙන්න ඉඩ තියෙනවා. හැබැයි භාවනා කරන කෙනා තරම් වැඩ කරන්න පුළුවන් කෙනෙක් අනිත් අයට නැහැ. අනිත් අයට ඒ හැකියාව නැහැ. ඒකින්ද වැඩියෙන්ම වැඩ කරේ බුදුරජාණන් වහන්සේ. එහෙමයි සර්. පැයකුත් විනාඩි 20යි විවේකයට ගත්තේ. ඊතුරු සියලු කාලේ බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍ය වෙනුවෙන් වැඩ කළා. එතකොට තේරෙනවා මේ සතිය ඉහළටම දියුණු කරපු සර්වඥයන් වහන්සේ නැත්තම් බුදුරජාණන් වහන්සේ කොච්චර වැඩ කරාද කියලා. ඒකින්ද මේ සතිය පුරුදු කරගෙන ඉස්සරහට යනකොට තේරෙනවා අපිට සෑම කටයුත්තකම සතිය පිහිටවන්න පුළුවන්. මේ සතිය පිහිටීමේ විශාල ආනිසංස තොගයක් Tamanටම අත්දකින්න පුළුවන්. ඒක නිසා ඒක ඉස්සරහට අත්දකින්න පුළුවන් දෙයක්. ඉතින් මේ විදියට හරි පටන් ගැනීමක් කරන එක තමයි කරන්න ඕනේ. අවසාන වශයෙන් ඔබ වහන්සේගෙන් පැහැදිලි කරගන්න කාරණා කිහිපයක් තියෙනවා. මුලින්ම ස්වාමීන් වහන්සේ මම පැහැදිලි කරගන්න කැමතියි සියලුම දෙනා වෙනුවෙන් මේ වෙලාවේදී සතිය ප්‍රගුණ කරන්නට උත්සාහ කරපු කෙනෙකුට Tamanගේ සිත එකඟ වෙන්නේ නැහැ. Taman තුලට එන්නේ නැහැ කියලා. යම්කිසි නොරිස්සුමක් තරහක් ඇති වුණොත් කුමක්ද ස්වාමීන් වහන්සේ කළ යුත්තේ? සාමාන්‍යයෙන් භාවනා කරන කෙනෙක් විශාල බලාපොරොත්තු එකපාරට තියාගන්න හොඳ නැහැ. මොකද දැනගන්න ඕනේ අපි මානව මනස අඳුනා ගන්නයි හදන්නේ. එහෙමයි සර්. මේ මානව මනසේ ස්වභාවයක් තමයි ඔය. ඒක හැබැයි භාවනා කරන සතිය වඩන ආධුනිකයෙක් මුලදී තේරුම් ගන්නේ නැහැ. ඒක නිසා මෙන්න මෙහෙම කල්පනා කරාට කමක් නැහැ. කොහොමද මම මේ පුරුදු නොකරපු හිතක් එක්ක වැඩ කරන්න යන්නේ? එහෙමයි සර්. පුරුදු හිතක් නෙමෙයි. මේ ජීවිතේ විතරක් නෙමෙයි සමහර විට සංසාරගතව අභාවිතයි. නැත්තම් සංසාරගතව නන්නතරයි. කාමයේ පැවතිච්ච හිතක් දැන් මේ කාමයෙන් අයින් කරලා පාරට ගන්න හදන්නේ. එහෙමයි. නැත්තම් කාමයේ නැති තැනකට ගන්න හදන්නේ. ඒක විශාල විප්ලවයක් තමයි. ඒක මිනිස්යාගේ මුළු සංසාරේ නොවිච්ච විශාලම විප්ලවය. එහෙමයි සර්. ඒකින්ද මේ පටන් ගන්නවෙදිම මේ සතිය සම්බන්ධයෙන් නිහඬ විප්ලවයක් කියපු එක ගොඩක් දුරට සාධාරණයි. මොකද මේක තමයි හැරවුම් ලක්ෂය. තමන් ආධ්‍යාත්මික වෙනවා හිත ඇතුළට හරවනවා කියන එක මේ මොකෙන් හරි පටන් ගන්න ඕන තැන. එහෙමයි සර්. එතකොට මේ පරියන්කෙන් පටන් ගන්න හැටි තමයි කියලා දුන්නේ. නැත්නම් ඉඳගෙන සතිය පිටවීම හරහා. එතකොට දැනගන්න ඕනේ පුරුදු නැති හිත නිතරම නානා අරමුණු වලට දුවනවා. ලොකු සාන්නාසි කියන්නේ මේක ලාහට ගෙම්බෝ එකතු කරනවා වගේ වැඩක් කියලා. එහෙමයි සර්. ලාහ කියන්නේ කට ලොකු වාජනයක්. ඒකට ගෙම්බෝ එකතු කරලා දැම්මොත් දාන පමාවට පයින්නවා. එහෙමයි. අපේ හිතත් කයට ගෙනල්ලා තිබ්බට තියෙන පමාවට පයින්නවා. ඉතින් දැනගන්න ඕනේ පුරුදු නොකරපු හිත මෙහෙම තමයි. ඒකින්ද උත්සාහයෙන් වීරියෙන් කරන්න ඕනේ. එහෙමයි සර්. පුරුද්දක් විදියට දිගට කරන්න ඕනේ. ඒ දිගට කරන තරමට තමයි එකලස එන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ ඔය මහා සතිපට්ඨාන සූත්‍රයේදී කායගත සතිය විස්තර කරන තැන කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා කියලා කියනවා. කයේ කයානෝ බලනාසුළු වාසයක් කරන්න ඒක කෙලස් තවන වීරියෙන් කරන්න ඕනේ. වීරිය තියෙන්න ඕනේ. උනන්දුව තියෙන්න ඕනේ. උත්සාහයෙන් කරන්න ඕනේ. ඒ උත්සාහයෙන් කරන උනන්දුවෙන් කරන වීරියෙන් කරන කෙනාට තමයි ඉස්සරහට මේක දියුණු කරගෙන යන්න පුළුවන්. ඉතින් ඕනම කර්මාන්තයක ඒක ඕනේ. සාමාන්‍ය ජීවිතේ වුණත් මිනිසෙකුට දියුණු වෙන්න ඕන නම් කුසීත කම්මැලි කෙනාට බෑ. වීරියවන්තයාට තමයි. අපේ ස්වාමීන් දැන් පරයන්කෙන් ඉඳගෙන මේ විදිහට භාවනා ආරමුණකට නැත්තම් සිත දිහා බලන්න අපි පුරුදුනාට පස්සේ අපිට ඒ කියන්නේ යම් කිසි විවේකයක් අවශ්‍ය නම් අපිට හිතෙනවා නම් මට තව සිත එක අරමුණකට ගන්න තවත් හිත මගේ තුළට ගන්න මට පහසු වෙයි කියලා මේ ඉරියව්ව වෙනස් කළොත් ඒ ඉරියව්ව වෙනස් කළ යුත්තේ කොයි විදිහටද? සක්මන් භාවනාව පිළිබඳව අපිට කතා කරන්න පුළුවන් දේ අනුව. ඇත්තටම ඉරියව්ව නිතර වෙනස් කරන්නේ නැති එක තමයි ඉස්ලාම කරන්න ඕනේ. ඉස්ලාම අදිෂ්ඨාන කරගන්න ඕනේ එක්ක අඩුම තරමේ මම විනාඩි 15ක් මේ ඉරියව්ව ඉන්නවා කියලා. ඒකට අර ඉරියව්ව සමබර කරගන්නකොටම පහසු ඉරියව්වක් නැත්තම් විනාඩි 15ක් 20ක් ඉන්න පුළුවන් ඉරියව්වක්ම සකස් කරගන්න ඕනේ. එහෙමයි. එතකොට ඕක ටික වැඩි වෙනවා. සාමාන්‍යයෙන් දිගට භාවනා කරන්න පටන් ගත්තට පස්සේ හොඳට ඉරියව්ව සමබර වෙනවා. ඉඳගෙන ඉන්න පුරුද්දක් ඇති වෙනවා. මේ හැම දෙයකටම පුරුද්දක් ඕනේ. අපි සාමාන්‍යයෙන් මේ ඉඳගෙන කටයුතු කරලා නැහැ නැත්තම් භාවනා කරන්නෙම නැහැ. වටේ ඇවිද ඉන්න කට්ටියක් නිසා මේ වාඩි කරන එකත් ලේසි පහසු වැඩක් නෙමෙයි. ඉතින් වාඩි කරවලා S2 පියාගෙන අඩුම තරමේ ඉරියව් මාරු නොකර විනාඩි 15ක් පැය භාගයක් ඉන්නවා කියන එක විශාල ජයග්‍රහණයක්. මොකද සිල් කැඩිලා නැහැ. කාය දුස්චරිත වචී දුස්චරිත තියා කාය ක්‍රියාවක්වත් නැහැ කියලා තමයි ලොකු සාන්නාසි මේක විස්තර කරන්නේ. එතකොට අපේ සීල 100% පිරිසිදුයි. ඔන්න දැන් ඕන සීල ගැන මිම්මක් මැනගන්නත් පුළුවන්. සීල පැත්තෙන් කල්පනා කරන කෙනෙකුට මම මේ වෙලාවේ ඉඳගෙන ඉන්නකොට හොරකම් කරේ නැහැ. වැරදි කාම සේවනය කරේ නැහැ. සත්ත්ව ඝාතනය කරේ නැහැ. කයින් කරන අකුසල්. වචනෙන් බොරු, කේලම්, හිස් වචන, පරුස වචන නැහැ. 100%ක්ම කයින් වචනෙන් අකුසල් නැහැ. එහෙමයි. දැන් හිත මේ කයට ගෙනල්ලා තියෙන හැම වාරයකම හිතෙන් අකුසලුත් නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට දැන් අපිට තියෙන මේ ඉරියව්ව ගැන ප්‍රශ්නයක් නම් අපි බලනවා පුළුවන් තරමක් විනාඩි 15ක් විනාඩි 20ක් නැත්තම් පැය භාගයක් ඉරියව්ව
සමබර කරගෙන හොඳට ඉන්න එක. ඊට පස්සේ අපි හිතමු කකුල් වල වේදනාව එනවා, ඉරියව්වක ඉන්න අමාරුයි. එහෙම වුණොත් සතියෙන් ඉරියව් මාරු කරන්න පුළුවන්. නැත්තම් ඕකට ගොඩක් මේ ඉඳගෙන ඉන්න ඉරියව්වට උදව් වෙන එකක් තමයි සක්මන. ඇවිදින ගමන් සතිය පිහිටවන එක. එහෙමයි. ඒ ඇවිදින ගමන් සතිය පිහිටවන එකේ ආනිසංස ගොඩක් තියෙනවා. ඉතින් ඒ හොඳට සක්මන පරියන්ක වශයෙන් මේ දෙකට සමබරව සතිය පුරුදු කරන්න ගත්තට පස්සේ ගොඩක් දුරට ඔය ඉඳගෙන ඉන්න ඉරියව්වේ තියෙන වේදනා අපහසුකම් ගොඩක් දුරට අඩු වෙනවා. ඒකින්ද අපි භාවනා වැඩසටහනක් කරද්දී ඉඳගෙන පැයක කාලයක් ගන්නවා ඉඳගෙන භාවනා කරන්න. නැත්නම් පරියන්ක භාවනාවට නැත්නම් ඉඳගෙන සතිය පිහිටවන්න පැයක කාලයක්ම වෙන් කරනවා සක්මන් භාවනාව සඳහා. එහෙමයි. ඇවිදින ගමන් සතිය පිහිටවන්න. ඉතින් ඇවිදින ගමන් සතිය පිහිටවන එකත් දැනගන්න ඕන කාරණාවක්. ඒක ඇත්තටම ඔය මීත්‍රිකල නිස්සරණ වණෙන් තමයි මේ සක්මන් භාවනාව එළියට ආවේ කියන එක ලොකු ස්වාමීන් වහන්සේ නිතර කියනවා. එහෙමයි සර්. දැන් ඒක ටිකක් ව්‍යාප්ත වෙලා තියෙනවා. ඇත්තටම දැන් කඩුවෙල සතිපාසලේ අපි සක්මන් මළු 100කට වඩා හදලා තියෙනවා. එහෙමයි සර්. ඉතින් අපි සක්මනකට බෝමලුවකට වගේ සලකනවා. වැලි දාලා පුළුවන් තරමක් සක්මන් මළු ටික පිරිසිදුව නඩත්තු කරගන්න එක. ඒ වගේම අර ඉඳගෙන ඉන්න මෙට්‍රස් නැත්නම් ඉඳගෙන ඉන්න ආසන ටිකට තමයි අපි වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ. මොකද මේ සක්මන තුළ විශාල ගැම්මක් එන්න පටන් ගන්නවා. භාවනාවේ රහස තියෙන්නේ සක්මනේ කියන එක තමයි ලොකු ස්වාමීන් වහන්සේ නිතර මතක් කරන්නේ. අපේ ස්වාමීන් වහන්සේ දැන් සක්මන් කරන්න කෙනෙක් පටන් ගන්නකොට කොහොමද ඒ සඳහා යොමු වෙන්නේ? ඒකට මේ වැලි මළුවක් තියෙනවා නම් ගොඩක් හොඳයි. පියවර 20ක් 25ක් 30ක් විතර තියාගන්න පුළුවන් කෙලින් තීරුවක්. ඒක වැලි මළුවක් නම් වඩා හොඳයි. තනකොළ මළුවක් වුණත් කමක් නැහැ. කොන්ක්‍රීට් පොළව අඩුම තරමේ එහෙම නැත්නම් ගේ ඇතුළක වුණත් දිගට ඇවිදින්න පුළුවන් තීරුවක් තෝරගන්න එක තමයි වඩාත්ම සුදුසු. හොඳටම හොඳ වැලි මළුව ප්‍රයෝජන ගොඩක් තියෙනවා. කොහොමද ස්වාමීන් වහන්සේ ආරම්භ කරන්නේ? ඉස්ලාම කෙලවරක හිටගෙන ඔබ වහන්සේ පැහැදිලි කරන ක්‍රමයක් තියෙනවා. ඉස්ලාම අපි සක්මනක් කරන්න පටන් ගන්නේ සුදුසු සක්මන් තීරුවක් තෝරගෙන ඒකේ කෙලවරට ගිහිල්ලා හිට ගන්නවා. එහෙමයි. හිටගෙන මම දැන් මෙතන හිටගෙන ඉන්නවා කියලා තමන් හිටගෙන ඉන්න ඉරියව්වට හිත ගන්න එක තමයි ඉස්ලාම කරන්නේ. ඊට පස්සේ ටිකක් ව්‍යායාමයට වගේ සක්මනේ හෙටයි මෙහෙටයි ඇවිදින එක කරනවා 5-6 වතාවක්. එහෙම ඇවිදලා ටිකක් ඊළඟට බලනවා අවධානය යොමු කරන්න වමට දකුණට. ඒ කියන්නේ දකුණු කකුල පොළවේ වදිනකොට දකුණු වශයෙන් දැනගන්නවා. වම් කකුල පොළවේ වදිනකොට වම් වශයෙන් දැනගන්නවා. එතකොට මේ සක්මන පටන් ගන්නකොටම අපි අත් දෙක ඉස්සරහට හරි පිටිපස්සට හරි බැඳ ගන්න එක කරනවා. දෙපසට හෙලා ගත්තත් කමක් නැහැ. හැබැයි සාමාන්‍ය ගමනකදී වගේ අත් පද්දන්නේ නැහැ. අවධානය යොමු කරන්නේ ඇවිදීමට. එහෙමයි. ඇස් මට්ටම නැත්තම් බලා ගන්න දුර අඩි 6ක විතර දුර. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට මේ අත් දෙක ඉස්සරහට හරි පිටිපස්සට හරි බැඳගෙන අඩි 6ක විතර දුර ප්‍රමාණය බලාගෙන අර ඇවිදගෙන යන ගමන් බලනවා වම් කකුල පොළවේ ස්පර්ශ වෙනකොට වම් වශයෙන් දැනගන්න පුළුවන්ද? දකුණු කකුල පොළවේ ස්පර්ශ වෙනකොට දකුණු වශයෙන් දැනගන්න පුළුවන්ද? එහෙමයි ස්වාමීන්. කොයි විදියට වමේ සතිය කඩා ගන්න නැතුව දකුණටත් දකුණේ සතිය කඩා ගන්න නැතුව වමටත් පියවර කොච්චරක් සිහියෙන් යන්න පුළුවන්ද? එහෙමයි. එතකොට Tamanට තේරෙනවා පියවර 7-8ක් යද්දි නැත්තම් සක්මන් මළුවක භාගයක් දුර යද්දි සතිය කැඩෙනවා. හිත වෙන කොහෙට හරි යනවා. ඉතින් එතකොට ආයි කරන්න තියෙන මේක දැනගත්තට පස්සේ ආයිත් ඇවිදිනවා කියන අරමුණට හිත අරගෙන වම තියද්දි වම දකුණ තියද්දි දකුණ කියලා සිහියෙන් යන එක තමයි කරන්නේ. ඊට පස්සේ ඔය සක්මනේ අපි පොඩි ළමයිට සක්මන් කරන්න කියලා දෙද්දි මම අහනවා ඒගොල්ලෝ ළඟට ගිහිල්ලා ඔයාට කොච්චර දුරක් සිහියෙන් යන්න පුළුවන්ද? එහෙමයි. එතකොට යා කියනවා සක්මනේ භාගයක් දුරට යද්දි හිත කැඩෙනවා. ඊට පස්සේ කියනවා එන ආයි උත්සාහ කරලා යන්න බලන්න. ආයි හිත ඇවිදින එකට අරගෙන එතකොට කියනවා ඔන්න ආයි ගන්න පුළුවන්. ආයි වමට දකුණට සතිය පිහිටවන්න පුළුවන්. ඊට පස්සේ මම කියනවා එහෙනම් අදිෂ්ඨාන කරන්න සක්මනේ මේ කෙළවර ඉඳලා එහා කෙළවරට යනකම් හිත වෙන අරමුණකට යන්න නොදී මම කොහොම හරි සිහියෙන් යනවා කියලා අදිෂ්ඨාන කරලා යන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට එයා වැඩි උනන්දුවකින් යන්නේ මම කොහොම හරි යනවා කියන අදිෂ්ඨානෙ තියෙනවා. එහෙමයි. එතකොට එයා උත්සාහ කරලා කියනවා දැන් මට සක්මනේ මේ කෙළවර ඉඳලා එහා කෙළවරට සිහියෙන් යන්න පුළුවන් කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ඒ කරන කෙනාට තේරෙනවා දැන් මගේ හිත බාහිරයට ගිහිල්ලා නැහැ. අතීත අනාගත අරය මෙයා අතන මෙතන වශයෙන් හිත බාහිරයට යෑමෙන් තිබ්බ වෙහෙසෙන් නිදහස්. එහෙමයි ස්වාමීන් දැන් වහන්සේ. ඇවිදින එකත් එක්ක යාළු වෙලා ඉන්නේ. එහෙමයි. සක්මනේ මූලාරම්භයක් විදියට ওই ටික තමයි කියන්න පුළුවන්. හොඳයි. සිරස FM සමනල සිරස තුලින් උදෑසන 6 සිට අපි ආරම්භ වෙනවා. විශේෂයෙන්ම දරුවෝ කියන දේ අහන්නේ අධ්‍යාපනයට දක්වන අදක්ෂතාවය පෙරට එන්නේ නැතිකම සමහරවිට අසනීප දරුවෝ ඉන්නවා. මේ සෑම දෙනාටම පොදු උත්තරයක් තියෙනවා. හැබැයි වීරිය තියෙන්න ඕනේ. ඒ අය ඉදිරියට ඇවිල්ලා ඒ දේ කරන්න ඕනේ. අම්මා තාත්තා හැටියට ඒ දරුවන්ව ඒ සඳහා යොමු කරවන්න ඔබට උවමනාවක් තියෙනවා නම්
මාධ්‍යයක් හැටියට ඊට සම්බන්ධ වන්න, ඒ වගේම සතිපාසලේ ඔබට අවශ්‍ය කරන උදව්ව ලබා දෙන්න අපි සූදානම්. අපේ ස්වාමීන් වහන්සේ දෙමාපියන් අපේක්ෂා කරන ඒ පිළිතුර, ඒ සහනය මේ කාර්ය තුල අනිවාර්යෙන්ම තියෙනවා කියන කාරණය අපිට කියන්නට පුළුවන් නේද ස්වාමීන් වහන්සේ? ඇත්තටම දැන් අපි මෙච්චර කල් සතිය කියලා දීපු එකේ අත්දැකීම් තියෙනවා. නැවත නැවත ඒ සතිය පිටවන ළමයි හම්බුනාට පස්සේ වාර්තා කරන දේවල් අනුව තේරෙනවා ඒගොල්ලෝ වෙනදට වඩා අධ්‍යාපන කටයුතු වලට දක්ෂයි. එහෙමයි. වෙනදා මනසේ තිබ්බ පීඩාව අයින් වෙච්ච බව වාර්තා කරනවා. ඒ වගේම වහාම කිපෙන, ඉක්මනට කේන්ති යන කලබල මනසක් තිබ්බ අයගේ ඒ ප්‍රශ්න වලට උත්තර ලැබිලා තියෙනවා. එහෙමයි. දැන් වර්තමානයේ අධ්‍යාපන ක්‍රමයේ හැටියට ළමයෙකුට තියෙන මානසික පීඩාව අයින් කරන්න උත්තරේ නම් සතිය තමයි. ඒක නිසා දෙමව්පියන්ගෙත් මේකට ලොකු උනන්දුවක් කැමැත්තක් තියෙනවා. දැන්ටම සතිපාසල දන්න අය ඒගොල්ලොන්ගෙන් ලැබෙන ප්‍රතිචාර නැත්නම් ඒගොල්ලොන්ගේ පසුවිපරම බැලුවොත් විස්තර කතා කරාට පස්සේ සෑහෙන ඒ ළමයිගේ වෙනස්කම් ටිකක් සිද්ධ වෙලා තිනවා අධ්‍යාපන මට්ටමේ. ඒ වගේම මේ ළමයට මෙතෙක් තිබ්බ මානසික පීඩාව සම්බන්ධයෙන් හොඳ උත්තරයක් හම්බෙලා තියෙනවා සතිපාසලෙන්. හොඳයි. ඔබ වහන්සේට බොහෝම පින් ස්වාමීන් වහන්සේ. බොහෝ දෙනෙක් තුල සතිය සකස් කරන්නට ඔබ වහන්සේ ප්‍රායෝගිකව මෙන්ම ඕදනිනුත් දායක වනවා කියන කාරණය අපි දන්නවා අපේ ස්වාමීන් වහන්සේ. එමනම් ඔබ වහන්සේ සිද්ධ කරන්නා වූ ඒ සියලුම කටයුතු සාර්ථක වේවා. ඒ වගේම මීතිරිගල නිස්සරණ වනයේ අපේ ලොකු ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ උඩිරියගම ධම්මජීව ස්වාමීන්ද්‍රයන්න් වහන්සේවත් ඊටමත් ගෞරවයෙන් සිහිපත් කරනවා. අද රැස් කරගත්තා වූ සිරස FM පන්සිල් මළුවේදී බොහෝ දෙනෙක්ට මේ ධර්ම දානය ලබා දීලා රැස් කරගත්තා වූ කුසල ශක්තිය අපි උන්වහන්සේටත් අනුමෝදන් කරනවා. විශේෂයෙන්ම කඩුවෙල බෝමිරිය සතිපාසලේ භාවනා උපදේශක අතුරුගිරිය ධම්ම විහාරයේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේටත් අපි නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. අපේ ස්වාමීන් වහන්සේ අපි නැවතත් ඉදිරි දිනයකදී මුණ ගැහෙමු. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.